ඔයාට පේනවා ඊළඟට තියෙනවා that I left my home. මෙතන that කියලා කියන්නේ මොකද්ද? බව කියන එක. මම ගෙදරින් පිටත් වුණු බව. left කියලා කියන්නේ පිටත් වුණා කියන එක. ඒ වගේම ඔයා දන්නවා left කියන එකේ තව තේරුම් තියෙනවා මොනවද? chat එකට දාන්න කිසි ගැටලුවක් නැහැ. බය වෙන්න එපා. හරිද? ඔය බටන් තියෙන ඔබලා දාන්න තමයි. පිටත් වුණා නේද? පිටත් වුණා කියන එක තමයි left කියන එකේ තේරුම. එහෙනම් පිටත් වුණු බව. පිටත් වුණු බව. මම දැනුම් දුන්නා මගේ යාළුවට මම පිටත් වෙච්ච බව මගේ ගෙදරින්. ගෙදරින් පිටත් වෙච්ච බව දැනුම් දුන්නා. left my home. left කියන එකේ වර්තමානය තමයි නැත්නම් present version එක තමයි leave කියලා කියන්නේ. L E A V E leave. නේද? මම පිටත් වෙච්ච බව යාළුවට කියනවා බස් එකට නැගලා කෝල් එකක් දීලා. ඉතින් ඔහොම කෝල් එකක් දීලා කිව්වට පස්සේ මගේ මම මේක කියනවා while traveling බලන්න while travel නෙමෙයි while නම් කෙලින්ම දානවා traveling කියලා සංචාරය කරන අතරේදී එහෙම නැත්නම් ගමන් කරන අතරේදී I felt drowsy මට නිදිමත දැනුණා එහෙනම් මට නිදිමත දැනුණා කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද I felt drowsy මේ felt කියලා කියන්නේ felt felt කියලා කියන්නේ feel කියන ක්‍රියාපදයේ past tense එක. පැහැදිලිද? feel කියන්නේ නිදිමතයි. sorry දැනෙනවා feel drowsy කියන්නේ නිදිමත දැනෙනවා. felt drowsy කියන්නේ නිදිමත දැනුණා කියන එක. පැහැදිලිනේ? සංචාරය කරන අතරේ මට නිදිමත දැනුණා. so ඉතින් I started to sleep. මම නිදා ගන්න පටන් ගත්තා. නේද? start නෙමෙයි started පටන් ගත්තා මොකක් කරන්නද? to sleep නිදා ගන්න. ඔන්න බලන්න it was the first time. ඒක තමයි පළවෙනි වතාව. it was the first time. දැන් මේක තමයිලු පළවෙනි වතාව. බලමු මොකක් ගැනද මම මේ කියන්නේ කියලා. මොන පළවෙනි වතාවද? that කියන්නේ relative pronoun එකක්. I traveled alone. මම තනියම alone alone කියන්නේ තනියම. මම තනියම සංචාරය කරපු පළවෙනි වතාව ඒක තමයි. පැහැදිලිද? ඒ තමයි මම සංචාරය කර පළවෙනි වතාව. මේ sentence එකක පොඩි තැනක් හරි වැරද්දුවොත්. හරිද? ඒ පොඩි තැන හරි වැරද්දුවාම මුළු sentence එකේම නිවරද්‍යභාවය කියන එක නැති වෙනවා. So you need to keep all the small pieces of grammar in a correct way so that you can form a correct sentence. චුට්ටි S එකක් හරි වැරද්දුවොත් වැඩේ down වෙනවා. It was the first time that I traveled alone. කාට හරි කියන්න පුළුවන් මේක දාලා තව ලස්සන sentences හුරු වෙන්න. එහෙම ඉගෙන ගන්න උණක් කැක්කුමක් ඕනකමක් අර පොඩි රුදාවක් තියෙනවා නම් ආන් ඒක තමයි තව sentences හදන්න හිත කියන්නේ එතකොට තමයි. දැන් as an example I can say it was the first time මෙහෙම මොනවා හරි කියන්න පුළුවන් නේ. It was the first time that I නේද slapped a boy. ඒක තමයි මම පිරිමි ළමයෙකුට කනට ගහපු පළවෙනි වතාව. slap කියන්නේ කනට කම්මුලට ගහනවා කියන එක. slapped a boy. හරිද? ඕන තරම් sentences කියන්න පුළුවන්. It was the first time that නේද we watched the movie. It was the first time that ඔන්න ඕක කියලා ඉවර වෙලා ඉතිරි කෑල්ල we watched a movie. අපි චිත්‍රපටියක් බලපු පළවෙනි වතාව තමයි ඒ. It was the first time that we watched a movie together. අපි එකට එකතු වෙලා චිත්‍රපටියක් බලපු පළවෙනි වතාව තමයි ඒක. අන්න ඒ වගේ sentences ගොඩාරියක් හදන්න තව. හරිද? පුළුවන් නම් රූල් එක දිගට පල්ලෙහාට ඔය වගේ ඒවා ගොඩක් හදන්න. I don't need to assign homework
by force. Do it by loving it. එකට ආදරෙන් ඒ දේ කරන්න. බලහත්කාරයෙන් ෆෝම් කරන්න හෝම්වර්ක් ගොඩාරියක් දාන එක නෙමෙයි වැඩේ හා. අපි ඉස්සරහට යන් කරගෙන. මරු වැඩක් වෙනවා මට නිදාගන්න ගිහිල්ලා. මට නෙමෙයි මේක වෙන්නේ පමුදුට. So I kept in mind. මෙම හරි වැදගත් වචන. මට හිතුණා දාන්න ඕනි කියලා. ඒ නිසා මං හිතේ තියාගත්තා. අපි අර කියනවනේ හිතේ තියාගත්තා කියලා. kept in mind. ඒ කියන්නේ හිතේ තියාගත්තා. right? හිතේ තියාගත්තා. මං හිතේ තියාගත්තා. එම නිසා මං හිතේ තියාගත්තා. kept in mind. කාට හරි මට ඕනනම් කියන්න කරුණා කරලා මේක හොඳින් හිතේ තියාගන්න. ඔය හිතේ තියා ගත්තා කිව්වහම මොන කාලයිද මේක? මේක අතීතයි නේද? එහෙනම් හිතේ තියා ගන්න කියලා කාට හරි කියාගන්නේ කොහොමද? හිතේ තියා ගන්න. මම කාට හරි නියෝගයක් දෙනවා හිතේ තියා ගන්න මේක. අමතක කරන්න එපා. right? keep එතකොට දාන්නේ keep in mind. හිතේ තියා ගන්න. keep in mind හිතේ තියා ගන්න. keep in mind that I don't like it. මම ඒකට කැමති නෑ කියලා හිතේ තියාගන්න. keep in mind that I don't like it. ඔය වගේ ලස්සන sentences හදන්න පුළුවන් ගොඩාරියක් ඒවා. So it is up to you. It is up to you. ඒක ඔයාට බාරයි. It is up to you කියන්නේ ඒක ඔයාට බාරයි. sentences හදන වැඩේ අන්න ඒක ඔයාට බාරයි කියලා කියන්නේ කොහොමද? It is up to you to form more sentences. right? ගොඩාරියක් වාක්‍ය හදන එක ඔයාට බාර වැඩක්. It is up to you to form more sentences. හරි මං එන්නම් ඉස්සරහට. එහෙනම් හිතේ තියාගත්තා. So I kept in mind what my parents said. What my parents said. මගේ දෙමව්පියෝ කියපු දේ. What my parents said. මෙන්න මේ කුට්ටිය මේක උපුටලා ගත්තොත් හරියටම මේකේ තේරුම තමයි මගේ දෙමව්පියෝ කියපු දේ. මං තනියම ගියපු පළවෙනි වතාව ඒක විය. ඒ නිසා මම හිතේ තියාගත්තා මගේ දෙමව්පියෝ කියපු දේ. What my parents said. මගේ දෙමව්පියෝ කියපු දේ. මේ what කියන්නේ කුමක්ද නෙමෙයිනේ. අපි හිතුවොත් what my friend gave me. මගේ යාළුවා මට දීපු දේ. මේකේ තේරුම තමයි මොකද්ද? මගේ යාළුවා right මගේ යාළුවා මට දීපු දේ. හරිද? කුමක්ද කියලා එකක් නෑ මෙතන තේරුමේ. what කියන වචනේ තිබ්බට යා relative adverb එකක් විදිහට වැඩ කරන්නේ. මගේ යාළුවා මට දීපු දේ. what my friend gave me is very beautiful. අපි මේ වගේව කතා කරලා තියෙනවා. We have discussed things like this in our previous lessons. What my parents said before I left home. මං ගෙදරින් පිටත් වෙන්න පෙර. before කියන්නේ කලින්. I left home. මං ගෙදරින් පිටත් වෙන්න කලින්. මෙතනත් අතීතයෙන් තියලා තින්නේ. මෙතනත් අතීතයෙන් තියලා තින්නේ. හරිද? conjunction වල මතක ඇති. සමස්ත තේරුම අතීතයට හරවන්න නම් ක්‍රියා දෙකම අතීතයෙන් තිබිය යුතුයි. එහෙම නීතියක් මං උගන්වා ඇත. නොදන්නවා නම් අමතකයි න. You can ask me again and again, then I will tell you again and again. හරිද? They told me මොකක්ද අම්මේ තාත්තා කියන්නේ? They told me to keep. They told me ඒගොල්ලෝ මට කිව්වා. මොකක් කියන්නද කියන්නේ? Keep my eyes open. මගේ ඇස් විවෘතව තියාගන්න කියලා. ඇස් අරගෙන ඉන්න කියලා. Keep my eyes open. අපි ළමයි දැනගන්න ඕනේ ඔයාලා. Keep my eyes open. ඇස් අරන් ඉන්නවා කියන එකේ එක තේරුමක් තමයි භෞතිකව ගත්තොත් මේ වගේ අවස්ථාවකදී නේද? ඒකේ තේරුම තමයි මේ ඇත්තටම ඇස් දෙක අරන් ඉන්න කියන එක, නිදා ගන්න නැතුව ඉන්නවා කියන එක. ඇස් අරන්. I keep my eyes open until midnight. මධ්‍යම රාත්‍රිය වනතුරු. Until midnight. මධ්‍යම රාත්‍රිය වනතුරු I keep my eyes open. මම මගේ ඇස් අරගෙන ඉන්නේ.
ඒ වගේම තව තේරුමක් තියෙනවා මේ ඇස් අරන් ඉන්නවා කියන එකට. ඒ තමයි මොකද්ද? යම් දෙයක් පිළිබඳව ගැඹුරු අවධානයෙන් පසු වෙනවා කියන එක. දැන් උදාහරණයක් විදිහට නේද? මම ඔයා ගැන කාට හරි අපි කියනවා මේ යාළුවෙක්ට හරි නෑදෑයෙක්ට හරි මම ඔයා ගැන අවධානයෙන් ඉන්නේ. නේද? එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේදී කියනවා නරක තැනක් නෙමෙයි පාර්ලිමේන්තුව ඔයාලා හිතන්න එපා නරක තැනක් කියලා එච්චර. right? මම ඔයා ගැන අවධානයෙන් ඉන්නේ. ඒකටත් අපි මේ කටවහරේදී කියනවා I keep my eyes open. I keep my eyes open on you. ඔයා ගැන ඔතන on තමයි දාන්නේ ගැන කියන එක ගන්න. I keep my eyes open on you so you can't cheat us. ඔයාට අපිව රවට්ටන්න බෑ. I keep my eyes open on you. එහෙම කියලා කෙනෙක්ට අපිට කියන්න පුළුවන්. හරිද? ඇමති කෙනෙකුට ජනාධිපති එහෙම කියනවා. I keep my eyes open on parliament. මම පාර්ලිමේන්තුව ගැන ඇස් අරගෙන ඉන්නේ. කියන්නේ අවධානයෙන් ඉන්නේ කියන එක නේද? හරි. So let's go to the other point. While traveling, ඉතින් සංචාරය කරන අතරේ ඇස් අරන් ඉන්න කියලා කිව්වා. මොකද වෙන්නේ? But I forgot it and slept. මට ඒක අමතක වෙලා මම නිදහගත්තා. I had no idea. මට අදහසක් තිබ්බේ නෑ. හරිද? I had no idea කියන්නේ මට අදහසක් තිබ්බේ නෑ about කියන්නේ ගැන what was going on. මෙන්න මේක හරි වැදගත්. what was going on කියන්නේ කුමක්ද සිද්ධ වෙමින් පැවතියේ කියන එක ගැන මට අදහසක් තිබ්බේ නෑ නේද? එහෙම නැත්නම් මම සිංහලෙන් ලියලා පෙන්නන්නම්. සිදු වෙමින් පැවතියේ කුමක්දයි. අන්න ඒක හරි ලස්සනයි. කුමක්දයි මට අදහසක් තිබ්බේ නෑ. ඔයාට පේනවා ස්ක්‍රීන් එකේ මොකද්ද ලියලා තියෙන්නේ කියලා නේද? කවුරු හරි කාමරේ ළඟට ඇවිල්ලා ඔයාගේ නේද ජනේලේ ඇරලා තියෙනවා නම් ජනේලෙන් හරි අත දාලා හරි ඔළුව දාලා හරි අහනවා මොකද්ද මෙතන වෙන්නේ? what is going on here? මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අහන්නේ what's happening වගේ තමයි. what's going on? කවුරු හරි අහුවොත් ඔයාගෙන් what's මෙතන මම මේක ලියලා ඉන්නම් ඉස්සරලා. I had no idea. මේවා නිකන් අර phrases විදිහට ඉගෙන ගන්න හුරු කරගන්න පොඩ්ඩක්. I had no idea. හරිද? I had no idea about එහෙම නැත්නම් on දාන්නත් පුළුවන්. about what was going on. මේ going කියන්නේ යනවා on කියන්නේ උඩ එහෙම එකක් නෙමෙයි. what's going on කියන්නේ මොනවද සිද්ධ වෙන්නේ කියලා අහනකොට පාවිච්චි කරන එක. අම්මා ඇවිල්ලා අහන ඔයාගෙන් කාමරේ ඇතුලේ රණ්ඩුවක් යනවා ඔයාගේ මල්ලි හරි නංගි හරි. ඉතින් එතකොට අහනවා what is කියලා තමයි අහන්නේ. what's going on? මොකද මෙතන වෙන්නේ? what's going on here? tell me මට කියන්න මොකද්ද මෙතන වෙන්නේ? what's going on here? මොකද්ද මෙතන වෙන්නේ? හරිද? අන්න ඒ කතාව තමයි ඔය කියන්නේ. නිසා දකින්න වචනවල අර්ථ ඒ විදිහටම ගන්න බෑ නේද? සමහර ඒවට සමහර තේරුම් තියෙනවා. go කියලා තිබ්බට යනවා නෙමෙයි. හැමතැනදී මේක. එක තැනකදී යනවා කියන ක්‍රියාපදේ වුණාට යා වෙනස් තේරුම් සහිතව යෙදෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. Suddenly එකපාරටම when you write a story this word is very important and this word plays a bigger role in writing stories. Suddenly කියන්නේ එකපාරටම someone shook me. shook කියන්නේ හෙලෙව්වා. හෙලෙව්වා අතීත කාලයෙන් තියෙන එකක්. shake මේකේ present tense එක තමයි SH AKE. shake කියන්නේ හොල්ලනවා. හරිද? ඔයා දැකලා ඇති මේ shake කියන ක්‍රියාපදය තියෙනවා
yogurt drink වල එහෙම නැත්නම් yogurt පානය කියලා කඩේ විකුණන්න තියෙන්නේ. shake the bottle. ඔහොම දැකලා ඇති ගහලා තිනවා. එහෙම නැත්නම් ගෙදරට ගේන විටමින් පැණි වල ඔය B+ Fera-B වගේ විටමින් වල එහෙම නැත්නම් ඔය ඕනම විටමින් එකක හරි ගොඩක් විටමින්ස් තියෙන්නේ B12 ඒවානේ. ඉතින් ඒ වගේ බෝතලයක් අරන් බලන්න shake the bottle before use කියලා තියෙනවා. බෝතලේ හොල්ලන්න බොන්න කලින් පාවිච්චි කරන්න කලින්. shake කියන එකේ අතීතය තමයි shook කියන්නේ. අත තියලා හොල්ලනවා. and hold මාව හොල්ලලා එක්කෙනෙක් කිව්වා ඔය අතරේ බස් එකේ නිදාවත් දාගෙන යන අතරේ මොකද්ද කියන්නේ? wake up. දැන් ඔයාලට පේනවා මේ කතාවට ජීව ගුණයක් එකතු වෙනවා උද්ෘත ඇතුලේ ලිව්වහම. ඒකයි මම ඒක රෙඩ් කලර් එකකින් තියලා තියෙන්නේ. wake up කියලා කියනවා. නැගිටින්න ඒක උද්ෘතයක් ඇතුලේ තියලා තියෙන්නේ. ඒ නිසා ඒ පටන් ගන්න W අකුර ඔයා මොනවා හරි දෙයක් උපුටලා ලියනකොට උද්ෘතයක් ඇතුලේ ලියනවා නම් මේ පළවෙනි අකුර කැපිටල් අකුරක් වෙන්න ඕන. හොඳට පේනවා ඔයාට ඒවා ඉතුරු ඒවායිත් මම මේ විදිහට පෙන්නන්නම්. ඒක එක පොඩි ස්මෝල් ට්‍රික් එකක්. චුට්ටි උපක්‍රමයක් එක මතක තියාගන්න. wake up කියලා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? I was astonished. මම විස්මයටපත් වුණා. astonished වික්ෂිප්ත වුණා. හරිද? ඉතින් මේ astonished කියන වචනේ දන්නේ නැත්නම් මතක තියාගන්න. astonished මේක adjective එකක් නාම විශේෂණ පදයක්. අර beautiful, kind, innocent ඒ වගේම නාම විශේෂණ පදයක්. I was astonished. මම විස්මයටපත් වුණා. එහෙම නැත්නම් පුදුම වුණා. and looked around. මම පුදුමයටපත් වෙලා වටපිට බැලුවා. only the police and I. පොලිසියයි මමයි were in the bus. බස් එක ඇතුලේ හිටියේ පොලිසියයි මමයි විතරයි. මෙතන I and the police නෙමෙයි කොයි වෙලෙත් මමයි තව කෙනෙකුයි කියලා කියනකොට ඉස්සෙල්ලා කියන්නේ අනිත් එක්කෙනා. නේද? the police. අන්තිමට තමයි I දාන්නේ. හරි? දැන් අපි ඉංග්‍රීසියෙන් කියනකොට මේ පුංචි දේවල් ඒ වුණාට ඒවා නිකන් වැදගත් වෙයි කියලා මට හිතෙනවා. එතන මට පිස්සු කියලා හිතන්න එපා. මේක වුණාට අහගන්න හොඳට. අම්මයි මමයි කියලා අපි සිංහලෙන් කියනකොටත් එහෙම නැත්නම් මමයි අම්මයි කියලා කිව්වත් අම්මයි මමයි. කොහොම අපි කියනවනේ පොලේ ගියා. කොහොම කියනවනේ. එතකොට අම්මයි මමයි කියලා කියනකොට mother and I. දැන් සිංහලේ නේද? මමයි අම්මයි කියලා කිව්වත් ඉංග්‍රීසි වලින් ලියද්දි අම්මා තමයි ඉස්සෙල්ලා ලියන්නේ. හරි? ඔය මොකද සිංහලයේදී ඕක දෙපැත්ත මාරු කරලා ලිව්වත් I කියන pronoun පදය එක්ක තව කෙනෙක් සෙට් වෙලා එකට ජොයින්ට් වෙලා මොනවා හරි සෙන්ටෙන්ස් එකක යෙදෙනකොට අපි යාගෙන් මම කියන එක්කෙනා නෙමෙයි ඉස්සෙල්ලා ලියන්නේ. ගොඩක් අපි ලියන රටාව තමයි my mother and I went to the bookshop to buy some books. My sister and I me නෙමෙයි හොඳ I. මමයි අම්මයි. My mother and I එහෙම නැත්නම් mother and I. It's okay now you know it, so don't forget it and keep it in your mind. I'm keeping my eyes on you. ඔයාලා දිහා ඇහැ ගාගෙන ඉන්නේ. I was so afraid. මම ගොඩාරියක් බය වුණා. I was so afraid. මම බය වුණේ මොකක් නිසාද? Without knowing anything. කිසිවක් නොදැන. හරිද? Without knowing anything, which කියන්නේ relative pronoun එකක්, was happening around me. happen කියන්නේ සිද්ධ වෙනවනේ. HAPPEN. එහෙනම් මම පුදුමයටපත් වුණා මාවටා සිදුවෙමින් පැවති කිසිවක් නොදැන. මේ සිද්ධ වෙන්නේ මොනවද කියලා නොදැන මම බය වුණා. ඔය අතරේ බලන කතාවට ණයම ජීව ගුණයක් දෙනවා. එක දිගට කියාගෙන යන්නේ නැතුව ඩයලොග්ස් පිහිටුවලා තියෙනවා මේ ස්ටෝරි එක ඇතුලේ. one of the police men, man නෙමෙයි men. හොඳට මතක තියාගන්න. එක පොලිස් නිලධාරියෙක් කිව්වා මෙන්න මෙහෙම. You are the arrest. ඔයා අත්අඩංගුවේ ඉන්නේ. ඔයා ඉන්නේ
අත්අඩංගුවේ. You are under arrest. You are under arrest. මේක තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. You are under arrest. ඔයා අත්අඩංගුවට යටත්වයි ඉන්නේ. එහෙනම් ඔයා අත්අඩංගුවටපත් වෙලා ඉන්නේ. And another one said, ඒ වගේම තව එක්කෙනෙක් කිව්වා අපිට මට මෙහෙම, do not move. හෙල්ලෙන්න එපා. හෙල්ලෙන්න එපා කියලා කියනවා. එකපාරටම බස් එකේ යන අතරේ වෙච්ච දෙයක් වගේ තමයි දැනට යන්නේ කතාව නේද? මේක ඉවර වෙන්නේ 2030 දී විතර මේ කතාව. අර සිදු ටෙලිග්‍රෑම් එක වගේ තමයි. පටන් ගත්තේ කාලයක්. දැන් යාම කොහෙද යන්නේ කියලා දන්නේ නැහැ කවුරුත්. මේ කතාවත් ඒ වගේද බලන්න. I felt like I fell down. මට දැනුණා මෙන්න මෙහෙම. I felt like කියන්නේ වගේ. මට දැනුණා වගේ. මොකක් වගේද දැනුනේ කියලා බලමු. මම ඉරක් ගහන්නම්. I fell down. මම බිම ඇද වැටුණා. එතකොට මට දැනුණා වගේ මොකක් වගේද මම බිම ඇද වැටුණා. එහෙනම් මම බිම ඇද වැටුණා වගේ මට දැනුණා. I felt like I fell down from the moon to floor. හඳේ ඉඳන් මහ පොළවට. එහෙම නැත්නම් බිමට පොළවට පතිත වුණා වගේ තමයි මට දැනුනේ. හඳේ ඉඳන් පොළවට ඩූම් ගාලා වැටුණා වගේ දැනෙනවා. නේද? I asked why. ඇයි කියලා මං ඇහුවා. Whose parcel is this? කාගේද මේ පාර්සලේ? A senior police officer asked. ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඇහුවා. මං කියනවා මේක it's not mine. ඒක මගේ නෙමෙයි මම කිව්වා. ඔය අතරේ ඉඳපු තව කට කැඩිච්ච පොලිස් නිලධාරියෙක් ඉන්නලා hina වෙලා කියනවා මෙන්න මෙහෙම. කට කැඩිලා කිව්වේ ව්‍යවහාරයක් right? එහෙම කට තුවාල වෙලා නෙමෙයි. Everyone says so. හැමෝම ඔහොම කියනවා. When we conduct sudden raids like this. එකින් එක කියලා දෙන්නම්. හැමෝම ඔහොම කියනවා මේ විදියට හදිසි වැටලීම් අපි කරනකොට. හැමෝම මෙහෙම කියනවා නේද? මන් දන්නේ ඒක මගේ නෙමෙයි. ඔහොම කියලා මං කියනකොට පොලිස් නිලධාරියා කියනවා හැමෝම ඔහොම කියනවා. අපි everyone says so. හැමෝම එහෙම කියනවා. when කියන්නේ විට කියන එක. we conduct අපි පවත්වනවා. එහෙම නැත්නම් අපි සිදු කරනවා. sudden raids මේක නොදන්නවා වෙන්න පුළුවන්. හදිසි වැටලීම්. ඕනනම් ලියා ගන්න. ඉඩ දෙන්නම් ටයිම් එක දෙන්නම් ලියා ගන්න. හදිසි වැටලීම්. හරිද? raid කියලා කියන්නේ වටලනවා කියන එක. එහෙම නැත්නම් වැටලීම. වැටලීම්. When we conduct sudden raids like this කියන්නේ මේ වගේ. එහෙනම් like this වල තේරුම මේ වගේ හදිසි වැටලීම් sudden raids. මේ RAID raid කියන වචනය ක්‍රියාපදයක් වගේම noun එකක් විදිහටත් පාවිච්චි වෙනවා. It can be considered sometimes as a noun and we can see it as a verb as well. Right? Raid මෙතන නම් noun එකක් විදිහට දාලා තියෙන්නේ. Sudden raids හදිසි වැටලීම්. Like this මේ විදිහට කරන හදිසි වැටලීම් අපි කරනකොට හැමෝම ඔහොම කියනවා. One of them laughed. ඔවුන්ගෙන් එක්කෙනෙක් hina වුණා. නේද? laughed. smile නෙමෙයි laugh කියලා දාලා තියෙන්නේ. One of them ඔවුන්ගෙන් කෙනෙක් hina වුණා. බක බක ගාලා hina වෙනවා දැන්. right ඔයා ඔහොම hina. දන්නේ නැහැනේ කියන්නේ. හැමෝම ඔහොම කියනවනේ. අපි මෙහෙම කරනකොට. I remembered මට මතක් වුණා. that කියන්නේ බව. මොකද්ද? A stranger නොදන්නා කෙනෙක්. කියන්නේ නාඳුනන කෙනෙක්. එහෙම නැත්නම් පිටස්තරයෙක්. හඳුනන්නේ නැති කෙනෙක්. නොදන්න එක්කෙනෙක්. A stranger gave me මට දුන්නා. හරිද? එහෙනම් that කියන්නේ බව. මොකද්ද that කිව්වේ බව? stranger කෙනෙක් මට දුන්නු බව මතක් වුණා. මොකක් කරන්න කියලාද? to keep that parcel එම පාර්සලය තියාගන්නට. to keep that parcel මොන පාර්සලය ගැනද මේ කියන්නේ? that the policeman showed me. පොලිසියේ මහත්වරු පොලිසියේ මේ මිනිස්සු මට පෙන්නපු පාර්සලය.
මම කම්ප්ලෙක්ස් විදියට ලියලා තියෙනවා හොඳට තේරුම් ගන්න බලන්න. ආයි කියන්න. තේරෙන්නේ නැති ළමයෙක් ඉන්නවනම් මයික් එක ඔන් කරලා කතා කරන්න. බය වෙන්න එපා. නැත්නම් මම මේ උගන්වන එකේ කිසිම තේරුමක් නැහැ එක්කෙනෙක්ට හරි බැරි වුණොත්. හිතේ තියෙන දේ හිතේ ගුලි කරගෙන ඉන්න නෙමෙයි ඕන කියන්න. Right? If you have some problem, you should reveal it. I'm there to help you. So if someone cannot understand any word, any sentence or any grammar point here, you can ask me. You have freedom to ask it. හරිද? නැතුව මං කියන එක බණ අහන්න වගේ අහන් ඉඳලා බණ ගෙදර ඉවර වෙලා ගෙදර යන ගමන් හාමුදුරුවන්ගේ බණ හරි නෑ කියලා මගදී බණිනවා වගේ එහෙම නැතුව එහෙම බණලා නෑ මට කවුරුත්. right? මම කියන්නේ ඔයා so you have a responsibility to ask me. එහෙම ලැජ්ජ වෙන්න එකක් නෑ. කවුරුවත් මයික් එක ඔන් කරලා කතා කරා කියලා ප්‍රශ්නයක් නෑ. ඒක වගේ නිදහස. හරි? අධ්‍යාපනය කියන්නේ අයිතියක්. ඒක පොල් මිරිකලා ඉස්ම ගන්නවා වගේ ගුරුවරයාගෙන් උපරිම ගන්න තියෙන දේ ගන්න Taman දැනගන්න ඕනේ. හරි? මම කිව්වා මම මේක කියලා දෙනවා කියලා. keep that parcel. දැන් මෙතන තියෙනවා that parcel. එම පාර්සලය මොන පාර්සලයද? that the policeman showed me. පොලිසිය මහත්තුරු මට මම මහත්තුරු කියලා කියන්නේ පොලිසිය මේ මිනිස්සු මට පෙන්නපු පාර්සලය. that parcel කියන්නේ අර පාර්සලය. මොන පාර්සලයද මේ? the policeman showed me. මෙතන that කියන්නේ මොන thatද? මේ that ඇවිල්ලා relative pronoun එක. මේ that කියන්නේ අර කියන අදහසින් දාපු that එක. හරි? but I couldn't මට නමුත් හරි ලස්සන එකක් තියෙනවා I couldn't stop crying නේද? හැඬීම නතර කරගන්න මට බැරි වුණා. but I couldn't stop crying. පව් හරිම පව්යා. මට අඬන එක නතර කරගන්න බැරි වුණා. හේතුව කියනවා because කියන conjunction එක දාලා because at that moment ඒ මොහොතේදී at that moment ඒ මොහොතේදී at that moment ඒ මොහොතේදී එහෙම නැත්නම් ඒ වෙලාවෙදි කියන එකම තමයි නේද? ඒ මොහොතේදී at that moment ඒ මොහොතේදී බලන්න කොච්චර ඒව මේකෙන් කියන්න පුළුවන්ද කියලා ඩීල්කි. at that moment I wanted to eat something. මට මොනවා හරි කන්න ඕන වුණා ඒ මොහොතේදී. at that moment she wanted to fight. ඒ මොහොතේදී ඇයට ඕනි වුණේ රණ්ඩු වෙන්න. at that moment my father called me. ඒ මොහොතේදී මගේ තාත්තා කතා කරා. at that moment my dog bit my leg. ඒ මොහොතේ මගේ කකුල බල්ලා හැපුවා. පැහැදිලිද? ඒ මොහොතේදී at that moment. ඉතින් ස්ටෝරි එකක් ලියද්දිත් මේක හරි වැදගත්. ස්ටෝරි එක ඇතුලේ තියෙන රසය, ජීව ගුණය හරියට කරි එකක් ඇතුලේ තියෙන විවිධාකාර කුළුබඩු වලින් දෙන රසය වගේ ඒ රස ටික ගන්න නම් ලස්සනට කුළුබඩු කරි එකකට දාන්න ඕනි වගේ. So you have to use very nice words in your story. අන්න එතකොට තමයි ස්ටෝරි එක ලස්සන වෙන්නේ. පැහැදිලිද? හරි. මට හිතෙනවා පැහැදිලි ඇති කියලා. right. ඊට පස්සේ යම් ඉස්සරහට කරගෙන මේ ටික මම කියලා දෙන්න ඉක්මනට. ඔයා මේක දන්නව ඇති. ස්ටෝරි එක කලින් කියවලත් ඇති. කියවලා තේරෙන්නත් ඇති. තේරුණාට විතරක් මදි. මොකක්ද දන්නවද? ඒකෙන් අර ගන්න තියෙන වචන හැම වැදගත්. ඉතින් ඒ නිසා හොඳට මතක තියාගන්න ඒ වචනේම හොඳට හිතේ තියාගන්න. එන්න මම මේක පැහැදිලි කරලා අර ඇක්ටිවිටි ටික කරන තැනට ඉක්මනට. මම කියලා දුන්නේ at that moment කියන එක. I had clearly understood. මම පැහැදිලිවම තේරුම් ගත්තා. අරගෙන තිබුණා. මම පැහැදිලිවම තේරුම් අරගෙනයි හිටියේ.
I had clearly understood past perfect tense එකෙන් තියලා තින්නේ. I had clearly understood that කියන්නේ බව. එහෙනම් බව මම පැහැදිලිවම තේරුම් අරගෙනයි හිටියේ. There was drugs මද්ද්‍රව්‍ය තියෙනවා කියන එක inside the parcel. මේ පාර්සල් එක ඇතුලේ මද්ද්‍රව්‍ය තියෙන බව මම පැහැදිලිවම තේරුම් අරගෙනයි හිටියේ. And ඒ වගේම someone had given me to keep it. කවුරු හරි කෙනෙක් එහෙම යම් කෙනෙක් මට ඒක දීලා තිබුණු බව to keep it. ඒක තියාගන්නට බස් එක යනකොට දෙනවනේ එක පාර්සල් නේද? ඉතින් ඕක ගැන තමයි මේ ස්ටෝරි එක යන්නේ. ඊළඟට තියෙනවා තව ලස්සන කතාවක් මෙන්න මෙහෙම එකක්. All that I knew නේද? All that I knew මම දැනන් හිටිය සියලුම දේ ඇවිල්ලා was නේද? මා දැන සිටි සමස්තය වූයේ අන්න යාගේ තේරුමක්. all මේ that කියන්නේ relative pronoun එකක්. I knew මම දැනන් ඉඳපු හැමදේම was I was innocent. දැන් was දෙකක් එක ළඟ වගේ දැක්කම නිකන් ඔලිව් කැක්කුමක් වගේ හැදෙනවා නම් පැනඩෝල් එකක් පොන්න. ඒක වැරද්දක් නෑ, ග්‍රැමර් එකක් වැරද්දක් නෙමෙයි. ඒක හරි. හරිද? All that I knew was I was innocent. මන් දැනන් ඉඳපු එකම දේ තමයි මම අහිංසකයි කියන එක. හරි? All that I knew was I was innocent. මම දැනන් හිටපු එකම දේ තමයි මා අහිංසකයි යන වග. But I had no evidence to prove my innocence. නමුත් මං ගාව සාක්ෂි තිබුණේ නෑ. කිසිම සාක්ෂියක් තිබුණේ නෑ. Evidence කියන්නේ සාක්ෂිය. But I had no evidence to prove. Prove කියන්නේ ඔප්පු කරනවා. එහෙනම් to prove කියන්නේ ඔප්පු කරන්නට. මං ගාව නමුත් කිසිම සාක්ෂියක් තිබ්බේ නෑ ඔප්පු කරන්නට මගේ අහිංසකකම. මේ තියෙන innocence. innocent නෙමෙයි innocence. එක නාම පදයක්. අහිංසකකම. හරිද? අර beautiful වල noun එක මොකද්ද? beauty කියන එක නේද? innocent කියන එකේ නාම පදය තමයි innocence. My innocent නෙමෙයි innocence. So here you can see a new word innocence. අහිංසකකම. අහිංසා ඉන්නවනේ අහිංසක කියලා මේකනේ. right. හරි. එතකොට ඊළඟට තියෙනවා මෙතන යට නෑ කියලා කියනවා. So they took me to the police station. ඉතින් එම නිසා ඒ කට්ටිය මාව පොලිස් ස්ථානෙට ගෙනිච්චා and put me behind the bars. Put me behind the bars. Behind කියන්නේ පිටිපස්සෙන්, bars කියලා කියන්නේ bar. මෙහෙම යකඩ bar. මෙන්න මේවා පිටිපස්සෙන් දැම්මා. ඒ කියන්නේ හිර කූඩුවට දැම්මා කියන එක කටව හරි කියන්නේ ඔහොමයි. They put me behind the bars. මාව කූඩු කරා. එහෙම නැත්නම් කූඩුව ඇතුළට දැම්මා. හිර ගෙදරට දැම්මා. I wanted to talk. මට ඕන වුණා කතා කරන්න මගේ තාත්තට, sorry දෙමව්පියන්ට, මගේ යාළුවන්ට. නමුත් they didn't let me use. ඒගොල්ලෝ මට පාවිච්චි කරන්න ඉඩ දුන්නේ නෑ මගේ මොබයිල් ෆෝන් එක. මොකද්ද වෙන්නේ එතකොට බලන්න. ඊට පස්සේ they accompanied. ඒගොල්ලෝ මාව රැගෙන ගියා. ඒ කියන්නේ accompanied කියලා කියන්නේ කැටුව ගියා. කැටුව ගියා. ඒ මොකද්ද කැටුව ගියා කියන්නේ? කැටුව ගියා. කැටුව ගියා. ඒ කියන්නේ මේ කෙනෙක්ව එක්කගෙන අරගෙන තව කට්ටියක් කොහේ හරි යනවට අපි කියන්නේ අපි හිතමු ගෙදරක ඉන්න චුටි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඔයා යාව අරගෙන වෙන කොහෙට හරි යනවා. නැන්දගේ ගෙදරට යනවා. ඔයා කියනවා මම මගේ නැගණිය කැටුව ගියා කියලා. හයිට යාව අරගෙන ගියා. accompanied. accompany කියන්නේ රැගෙන යනවා. හරි මේ පණ තියෙන මිනිස්සෙක්ව අරගෙන යනකොට තමයි එහෙම කියන්නේ. නැතුව ගෙදර තියෙන කාර් එක අරන් ගිහින් වෙන ගෙදරකට දානවට අපි කියන්නේ නෑනේ. we accompanied the car. එහෙම නැත්නම් we accompanied my bicycle. ඒ වගේ එකක් කියන්නේ. අපි ගෙදර තියෙන පුටුවක් ගෙනිහින් වෙන කොහෙට හරි දෙනවට accompany කියලා කියන්නේ නෑ. එතකොට bring කියලා කියන්නේ ගෙනියනවා. නේ? I can bring my chair to my room.
දැන් ගෙදරක ඉන්නවනම් බලු පැටියෙක් හරි බල්ලෙක් හරි තඩියෙක් ලොකු බල්ලෙක් හරි පැටියෙක් හරි වාට පුළුවන් ඌ බෙල්ල ගැට ගහලා කඹේ ලන්නක් දාලා බෙල් එකක් මේ චේන් එකක් දාලා එයාව අරගෙන accompanied අරගෙන කොහේ හරි මුහුදු වෙරළට හරි කොහෙට හරි යන්න උදේට හරි රැයට හරි හවසකට හරි කැටුව යනවට කියන්නේ accompany කියලා එහෙනම් accompanied me to the court ඒගොල්ලෝ මාව උසාවියට අරගෙන ගියා and හරි ලස්සන එකක් තියෙනවා ඊළඟ වචනය නිවුස් වල එහෙමත් ඇහෙනවා නිතරම produced me මාව ඉදිරිපත් කළා produced me සාමාන්‍යයෙන් නම් produce කියලා කියන්නේ නිෂ්පාදනය කරනවට හරි අර production කියන එක එහෙම හැදෙන්නේ නමුත් produced me ඉදිරිපත් කළා මාව before the judge නඩුකාරයා ඉදිරිපිටට මාව නඩුකාරතුමා ඉදිරිපිටතට ඉදිරියට before ඉදිරියට ප්‍රොඩියස් කරා උසාවියක් සම්බන්ධයෙන් කතා කරද්දී යම් අපරාධකාරයෙක් ප්‍රවෘත්තියක ඔයාට ඇහුණොතින් හරිද මෙහෙම එකක් ඒගොල්ලෝ අපරාධකාරයව උසාවියට ඉදිරිපත් කළා කොහොම කියනවනනේ එහෙම ඇහිලා ඇති එතකොට අපි එතකොට පාවිච්චි කරන්නේ මේ ප්‍රොඩියස් කියන එක නීතිය සම්බන්ධව කතා කරද්දී සමයි මේක පාවිච්චි කරන්නේ PRODUCED ප්‍රොඩියස් කියන්නේ ඉදිරිපත් කරනවා හරිද අතීත කාලේ තමයි produced. පැහැදිලිනේ? produce කියන්නේ ඉදිරිපත් කරනවා. මම d එකක් දැම්මාම produced ඉදිරිපත් කළා. They produced the thief. මම වෙන sentence එකක් මේ කියන්නේ. They produced the thief before the king. රජතුමා ඉදිරිපිටතට එහෙම නැත්නම් නේද? Before the queen. They produced the thief before the queen එහෙම නැත්නම් king එහෙම කියලා කියන්න පුළුවන් produced කියන්නේ ඉදිරිපත් කළා ඔවුන් හොරාව ඉදිරිපත් කළා රජතුමා ඉදිරියට එහෙම නැත්නම් රැජින ඉදිරියට ඔය අතරේ ඇහෙනවා මට නැවත මට කතාව නිකන් ඒකාකාරී ගතියක් දැනන නිසා මේම කියනවා එකපාරටම hand නෙමෙයි ළමයි hand වැරදිලා තියෙන්නේ HNG වෙන්න ඕන මෙන්න මෙතන මේ විදිහට හැදෙන්න ඕන hang to death hang to death උද්ෘතයක් ඇහෙනවා නේද hang to death hang to death hang to death hang to death ඔයාට ලිවෙන්න ඕනේ ඒකේ විදිහට hand කියන එක වැරදි කියන්නේ එල්ලලා මරන්න කියන එක එල්ලා මරණය එහෙම නැත්නම් උසාවියේ දෙන දඬුවමක් නේද hang to death කියලා ජජ් කියනවා මේක මම මෙතනින් තියනවා මේක උස්සලාගෙන අහලා hang to death එල්ලලා මරන්න කියලා අර දඬුවමක් තියෙනවනේ නේද hang to death hand කියන එක වැරදි බව ඔන්න කිව්වා එකපාරක් ඒ සහගෙන ඉඳලා අර ටියුට් එකේ තිබ්බනේ අරම hand කියලා එහෙම නෙමෙයි මේ G අකුරක් එන්න ඕන මෙතන hang the judge ordered නඩුකාරයා නියෝග කළා එතකොට මොකද වෙන්නේ එයා ඒ විදිහට තව කියනවා it is my final word ඒක මගේ අවසන් වචනය do you have anything to tell මොනවාරි කියන්න තියෙනවද තමසෙට එහෙම කියලා අහනවා එහෙමනේ අහන්නේ තමුන්ට අන්න right උසාවි වල කතා කරද්දී පාවිච්චි කරන වචනයක් මට මතක් වුණා මෙතන මේ you කියන එකට අපි ඔයා කිව්වට නේද do you have anything to tell තමුන්ට හරි ලස්සන වචනයක් නේද තමුන්ට මොනවා හරි කියන්න තියනවද මොනවා හරි කියන්න තියනවද හරිද තිබේද කොහොම අහනවා තමුන්ට කියලා තමයි ඒක අහන්නේ තමු right තමුන්ට මොනවා හරි කියන්න තියනවද එතකොට තමුන්ලා දැනගන්න ඕන උසාවි වර්ග කීපයක් තියෙනවා ඉතින් උසාවියකදී නඩුකාරයෙක් සාමාන්‍යයෙන් මරණ දඬුවම දෙන්නේ මිනිස්සෙක්ව මරන්න හදනකොට හැම උසාවියටම බෑ මිනිස්සෙක්ව මරන්න ඒකට පුළුවන්කම තියෙන්නේ මහා අධිකරණයට විතරයි එතකොට මහා අධිකරණය කියන උසාවියෙන් නේද මම මේ නිකන් කියන්නේ මේකත් මේ ලියලා තියෙන නිසා හයි කෝට් එකට විතරයි පුළුවන් නඩු තීන්දුවක් දීලා ඉවරලා එල්ලලා මරන්න තීරණය කරාට පස්සේ නඩුකාරතුමා පුටුවෙන් නැගිටලා මේ ඒ ලියපු නඩු තීන්දුව අස්සම් කරපු පෑන කඩනවා නඩු තීන්දුව දෙන්න කලින් කඩලා ඉවර වෙලා ෆෑන් ඔක්කොම වහනවා ලයිට් ඕෆ් කරනවා උසාවි සංකීර්ණය ඇතුලේ ඒක තමයි සිස්ටම් එක කරලා තමයි නඩු තීන්දුව කියන්නේ අහවලාව ඝාතනය කරන්න එල්ලලා මරන්න ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මරා දැමීමට නියෝග කරමි කියලා
එතන මෙයා නඩුකාරයා අවසානයේ අහනවා do you have anything to tell මොනවා හරි තමුන්ට කියන්න තියනවද හරිද හොඳයි එහෙනම් තමුන්ට මුකුත් කියන්න නැහනේ එහෙනම් අපි ඉස්සරහට යමු the judge asked නඩුකාරයා අහනවා I remembered my loved ones මට මගේ ආදරණීයයන් මතක් වුණා ඒ කියන්නේ ආදරය කරන කට්ටිය මතක් වුණා කියලා එහෙම බහුවචනෙන් ලියලා එකක් නෙමෙයි මේ තියෙන්නේ I remembered my loved ones ඒ කියන්නේ පවුලේ කට්ටිය බල්ලා පූසා නංගි මල්ලි නැන්දා මාමා යාළුවෝ නේද ඔය ඔක්කොම කට්ටිය මතක් වෙනවා I remembered my loved ones so ඉතින් I screamed aloud මම හයියෙන් විලාප ගැහුවා scream 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 කියන්නේ කෑ ගහනවා ice cream නෙමෙයි මේ scream විලාප තියනවා ඊඩි දැම්මම මොකක්ද තේරුම විලාප තිබ්බා නේද පබසර I screamed aloud මම හයියෙන් විලාප තිබ්බා at the same time මේක හරි වටින වචනයක් ඒක ගොඩක් වටින එකක් at the same time ඒ මොහොතේදී එහෙම නැත්නම් ඒ වෙලාවේදී ඒ වෙලාවේදීම ඒ වෙලාවේදීම මම මේක සිංහලෙන් ලියන්නම් එතකොට කට්ටියට තේරෙයි ඒ වෙලාවේදීම මෙයා ස්ටෝරි රයිටින්ස් වලදී අත්‍යවශ්‍ය එකක් අර ඒ වෙලාවේදීම someone asked කෙනෙක් ඇහුවා what happened to you son පුතේ වාට මොකද්ද උනේ කියලා හඩවඩේද what happened to you son don't you get off බහින්නේ නැද්ද the next stop is Colombo ඊළඟ නැවතුම කොළඹ මේ ඔක්කොම උද්ෘතයක් ඇතුලේ ලියලා තියෙන බව you should see that I have written it like this capital වලින් පටන් ගෙන තියෙන උද්ෘතය ඇතුලේ ලියන නිසා what happened to you son don't you get off the next bus stop නැත්නම් next stop ඊළඟ නැවතුම කොළඹ අපි ඔන්නෝක තමයි කතාව යන්නේ ඉතින් අන්තිමට කියනවා I understood that everything මම තේරුම් ගත්තා everything that I saw මම දැකපු හැම දෙයක්ම everything that I saw ඔයාට හදන්න පුළුවන් මේවා මැජික් නෙමෙයි ඉගෙන ගන්නවා කියන්නේ Tamanට ගුරුවරයා කියලා දෙන දේ Tamanට තනිව කිරීමේ හැකියාව හැදෙන්න ඕන එහෙම හැදෙන්නේ නැත්තම් මම මේ කියලා දෙන දෙයින් ඔයා ඉගෙනගෙන නැහැ අහන් ඉඳලා විතරයි තියෙන්නේ හරිද ඒ නිසා දෙයක් කියලා දෙනකොට ඒක අහන් ඉඳීමෙන් විතරක් ඉගෙනීමක් වෙන්නේ නැහැ හරිද ගෙදර බත් ඉව්වා කියලා බඩ පිරෙන්නේ නැහනේ නේ බත් වෙන හැටි දකින්නවා සුවඳ එනවා නේද පිඟානට බෙදනවා දකින්නවා නංගිලා මල්ලිලා අයියලා කල කනවා හැටිත් දකින්නවා ඔයාගේ බඩ පිරෙන්නේ නැහැ ඒකෙන් ජීව විද්‍යාත්මකව පිරෙන්නේ නැහැ එහෙනම් ඔයා අතට නම් කන්න ඕන චව් චව් ගාලා නේද චව් චව් ගන්න ඕනේ නැහැ ඔයා කන්න ඕන කොහොම හරි හොඳට කන්න ඕනේ බඩ පිරෙන්න කන්න ඕන මම මේ තේරෙන භාෂාවෙන් කියන්නේ අන්න ඒ වගේ තමයි ඉගෙන ගන්නකොට සර් කෙනෙක් පෙන්නන ස්ක්‍රීන් එක බලලා බෝඩ් එක බලනවට වඩා නම් ස්ක්‍රීන් එක බලන එක ක්ලියර් අර බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එක නැති නිසා කොයි විදියකින් හරි මොන විදියකින් හරි ඉගෙන ගන්නකොට ඔයා බලන් ඉඳලා විතරක් මදි අහන් ඉඳලත් මදි ඒක අර ජීර්ණය වෙනවද කියලා බලන්න ඕන ඇඟට තේරෙන්නේ නැත්තම් ask yourself whether you understand it or not then you can ask your teacher again and again if you do not get it I understood that everything that I saw man දැකපු හැමදේම was only a daydream දවල් සිහිනයක් පමණයි කියලා a daydream කියන්නේ දවල් හීනය නේද දැම්මහම එක හීනයක් a daydream දවල් හීනයක් පමණක් බව මම තේරුම් ගත්තා which I saw මෙතන relative pronouns දාලා තියෙන්නේ මම දැකපු while sleeping in the bus එකේ නිදා ගන්නා අතරේ මා දුටු දවල් හීනයක් පමණක් ඇයි මා අවසානයේ අවබෝධ කරගත්තා from then on එතෙන් පටන් ඉදිරියට කියන එක හරි දෙකක් මතක තියාගන්න from then on I do not sleep in buses දැන් මම වර්තමානයට ඇවිත් තිනවා I do not sleep in buses මම බස් වල නම් නිදාගන්නේ නැහැ එතන ඉඳලා හරිද මේ from then on කියන එක හරි ලස්සනයි ඒකත් මම හිතනවා මම කාත් එක්ක හරි තරහ වෙනවා
එතනින් පස්සේ මම එයාගෙන් ඒ දේ එයාත් එක්ක කතා කරන්නේ නැත්තම් මම කියනවාට from then on මොකක් හරි සිද්ධියක් වෙන මෙහෙම he blamed me එහෙම නැත්නම් he disturbed me හරි ඉතින් මම ඔහොම ඉවර කරලා from then on එතෙන් පටන් කියන එක ඔහොම ලිව්වා I don't talk to him from then on කියන්නේ එහෙනම් එතෙන් පටන් කවුරු හරි පාරේ යනකොට හරි මොන හරි වැඩක් කරනකොට යාට බනිනවා he blamed me ඔයා කියනවා එහෙම එදා මට ඔහු බැන්නා එතන ඉඳලා මං එයාත් එක්ක කතා කරන්නේ නෑ නේද from then on right they supported us එතෙන් පටන් ඔවුන් අපිට උදව් කළා from then on කියන එකේ තේරුම ඒකයි හරි මම මගේ කතාව මේ ලියපු එක ඉවර කරනවා මේ ස්ටෝරි එක ඉවර කරනවා මේ පැහැදිලි කිරීම ස්ටෝරි එකේ ඉතින් ඔයාලා ලස්සන කතාවක් හිතන්න ඇති කතාව ඇතුලේ තිබිච්ච වචන ඉගෙන ගත්තා මොනවා හරි කතාව ගැන ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් ස්ටෝරි එක ඇතුලේ වචන ගාන මම මේකේ වැඩි කම්ප්ලීට් කරන්න ඕන නිසා අනවශ්‍ය ඩයලොග් දාලා තිනවා ඉතින් ඔයාට දීලා තියෙන එක ඇතුලේ එකමත් එක දවසක මං කොහේ හරි යන ගමන් වගේ එකක් තමයි දෙන්නේ ඒ වගේ එකක් ආවම කම්ප්ලීට් කරන්න පුළුවන් නේ ඊට සද්දයක් ඇහුණා ගිනි මැලයක් දැක්කා ගොඩනගද්දී කතාව කීමට ඉක්මන් වෙන්න එපා ලියද්දි ව්‍යාකරණානුකූලව ගලපලා ලියන එක ගැන වැඩි අවධානයක් දාන්න කතාවේ රසයට නෙමෙයි ලකුණු දෙන්නේ හරිද ඒක රසයට නෙමෙයි දෙන්නේ ව්‍යාකරණමය විධිමත් භාවයට හරි ඒකේ තියෙන ග්‍රැමර් වලට ඒ කියන්නේ ලැන්ග්වේජ් වලට ලකුණු හම්බ වෙනවා හරිද මේකේ ඕගනයිසින් වලට මේක ලස්සනට සංවිධානය කරලා තියෙනවද කියන එක හරි මේකේ මේ කන්ටෙන්ට් එකට හරි ලකුණු හම්බ වෙනවා අන්තර්ගතයේ කතාව රසවත් වෙන්න ඕනේ මෙතනින් පටන්ගෙන කොළඹ යන්න ගත්ත බස් එකේ අන්තිමට යටපැත්තට ලියන් යනකොට අන්තිම හරියේදී පාරේ බල්ලෙක් හිටියා ගිය අවුරුද්දේ මං පරිසර සුරකීම ගැන රචනාවක් මොකක් හරි ගිය අවුරුද්දේ මං කරපු වැඩක් ගැන ලිව්වා ඊළඟට environment is very beautiful හරි මොන හරි එකක් මෙතන අස්සර දානවා හරිද let's protect our environment කියලා ලියනවා නේද ඊට පස්සේ මොකක් හරි vandalism ගැන sentences දෙකක් විතර දාලා අන්තිමට ලියනවා අයිමත් it is a beautiful මොකක් හරි එකක් එහෙම ලිව්වහම ලකුණු හම්බ වෙන්නේ නැහැ ඒකේ විධිමත් භාවය තියෙන්න ඕන නේ මිනිස්සෙගේ ශරීරයේ ඔළුව බෙල්ල කඳ කොහොම ගලවලා කෑලි වලට වෙන් කරොත් ඒ කියන්නේ පුරුක් වලින් අයින් කරොත් ආදර්ශ රූපයක් අරගෙන ඒකේ හයි කරන්න ඕන පිළිවෙලක් තියෙනවනේ මුල මැද අග සම්බන්ධය එනම් ප්‍රොපර් කනෙක්ෂන් එකක් තියෙන්න ඕන හැම කොටසක් අතරෙම ඔයා ලියන හරි එන්නම් මම ඊළඟ එකට ඒකේ තියෙනවා ඇක්ටිවිටීස් එහෙමත් හරි මෙන්න මේක ගැන තමයි කියලා දෙන්නේ දැන් ඔය කතාව ඔයාට බලා ගන්න පුළුවන් ටියුට් එක WhatsApp team එකේ තියෙන නිසා ඉතින් ඒක හොඳට චෙක් කරගන්න මම ඔයාලට දැන් කියලා දෙනවා if I did අතරේ පොඩි වෙනසක් තියෙනවා අඳුර ගන්න කියලා right අපි හිරුෂි ඉන්නවා right දැන් එහෙනම් මේ පෙන්නන එක ගන්න මෙහෙමයි කරන්නේ මම මේ දීලා තියෙන එක සුරංගි කියලා ළමෙක් ඉන්නවා කවුද යාගේ නම සුරංගි හරි සුරංගියේ නැති වෙනවා මොකද්ද යාගේ ඔරලෝසුව අතේ ගැට ගහන් ඉන්න ඔරලෝසුව හැලෙනවා සුරංගියේ අතේ තියෙන වොච් එක බලන්න මම මේ if I did එකයි if I do කියන එක අතර වෙනස පැහැදිලි කරන්න හදන්නේ මේක මොකද්ද කියන එකත් කියනවා මේක පැහැදිලි කරන්න අතරේ හරි බලන්න ඉස්සෙල්ලා compare these examples සුරංගිගේ නැති වෙනවා මොකද්ද ඔරලෝසුව ඉතින් දැන් සුරංගි ඉන්නවා කල්පනා කර කර she thinks it may be at Anusha's house ඒක අනුෂාගේ ගෙදර තියෙන්න ඉඩ තියෙනවා maybe තියෙන්න ඉඩ තියෙනවා අනුෂාගේ ගෙදර සුරංගි ගිහිල්ලා අනුෂාගෙන් අහනවා මෙහෙම I think මට හිතෙන්නේ I left my watch මන් දාලා ආවා ඔයාගේ ඔරලෝසුව at your house ඔයාලගේ ගෙදර have you seen it ඔයා ඒක දැක්කද එහෙම නැත්නම් ඔයා ඒක දැකලාද මේ දැකලාද ඉන්නේ කියලා අහනවා
ඉතින් මම මේ ඉඩක් තියලා තින්නේ මොකටද? ඔයාට මේ සිංහල තේරුම ලියා ගන්න ඕන වුණොත් print out එක ගන්න ළමයින්ට. එතකොට පොඩ්ඩක් හුරු වෙනවනේ. I think I left my watch at your house. Have you seen it? මං හිතන්නේ මං ඔයා මගේ ඔරලෝසුව ඔයාගේ ගෙදර දාලා ආවා. මගේ ඇරිලා ආවා. ඔයා ඒක දැක්කද? ඊළඟට කියනවා මේක තමයි මට උගන්වන්න ඕන කතා. No, නැහැ. But I will have a look. මම බැල්මක් දාන්නම්. එහෙම නැත්නම් මම බලන්නම් කියන එක. I'll have a look. මම බැල්මක් දාන්නම්. අර එහෙම කියනවනේ කතා කරද්දි අපි සිංහලෙන් උනත් හරි හරි මම රූම් එකේ පොඩි බැල්මට් එකක් දාන්නම්. ඔහම කියනවා කට්ටිය. I will have a look when I get home. මං ගෙදර ගියාම get home ගෙදර යනවා කියන එකත් පාවිච්චි කරන්න පුළුවන්. මං ගෙදර ගියාම බලන්නම්. ඔන්න ඊළඟට තමයි වැදගත් දේ තියෙන්නේ. If I find it. If I find it. මං ඒක හොයාගත්තොත් I will tell you. මං ඔයාට කියන්නම්. මම එයා නෑ කියනවා. නමුත් මම බලන්නම්. මම ගෙදර ගියාම මං ඒක හොයාගත්තොත් මං ඔයාට කියන්නම්. ඔයාට පේනවා මෙතන මේ if කියන වචනයත් එක්ක මෙයා වර්තමාන කාලයෙන් තියෙන find කියන්නේ හොයනවා හොයා ගන්නවා කියන එක. මෙතන will දාලා තියෙන්නේ. හරිද? ඊළඟට මේක අච්චුපොතේ අන්තිම පාඩම මම කියලා දීලා තියෙනවා. නමුත් නැවත මතක් කරන්න හිතුණා මේ ගැන. මොකද 10 වසරේ අන්තිම පාඩම හරියෙත් මේක තමයි ගෑවිලා තියෙන්නේ if conditionals ගැන. ඉතින් grade 10 වලින් ගොඩක් දේවල් එන්න පුළුවන් කියලා හිතෙන නිසා 11 වලක් තියෙන 10ෙත් තියෙන 11ෙත් තියෙන හැම අවුරුද්දටම සෙට් වෙන පාඩමේ කොටහක් තමයි මේ කියලා දෙන්නේ. ඉතින් මේ example එකේ in this example Anusha feels අනුෂාට දැනෙනවා there is a real possibility that she will find the watch. හරි අනුෂාට හිතෙනවා ඇත්තටම මේ අර මේක හොයාගනි කියලා. If I found a wallet දැන් අනුෂා ඒ වගේම කියනවා මෙහෙම. තව එකක්. If I found a wallet I would take it to the police කියලා. මේ example එකේ කියන්නේ I would කියලා දාලා. මම purse එකක් හොයාගත්තොත් වීදියේදී street වීදියේදී මම ඒක ලියන්නම් නේද? මම වීදියේදී wallet එකක් හොයාගත්තොත් ඒක පොලිසියට ගෙනihin දෙන්නම් කියන එක තමයි කියන්නේ. කියන්නේ මම මේක ටයිප් කරනවා මම නේද? එහෙම නැත්නම් වීදියේදී පාරේදී කියලා මම ලියන්න. පාරේදී මම පාරේදී පසුම්බියක් නේ පර්ස් එකක් කියන එක පසුම්බියක් හොයාගත්තොත් හරි මම ඒක පොලිසියට right පොලිසියට ගෙනියනවා. රැගෙන යනවා එහෙම නැත්නම් ගෙනියනවා නේද? I would take it to the police. පාරදී පර්ස් එකක් අහුලා ගත්තොත් මම ඒක පොලිසියට ගෙනියනවා. දැන් කාලේ නම් කට්ටිය ඒක ඉස්සෙල්ලම කරන්නේ කවුරු හරි නැත්නම් බලලා හින්දගෙන සාක්කුව දාගෙන ගෙදර යනවා. එහෙම හොඳ නැහැ. ගත්ත තමන්ගේ නෙමෙයි නම් ඒක අහුඳන්නේ නැති. අහුඳ ගත්තත් කමන්නේ දෙන්න ඕනි අනිවාර්යෙන්. අහුඳන්නේ නැතුව ගියත් කමන්නේ. වැඩි හොඳයි. අහුඳන්නේ නැතුව තමන්ගේ පාඩුවේ යන එක. හරිද? ඉතින් අහින්ද ගත්තොත් දෙන්න ඕන නැත්නම් හොරෙක් වෙන්නත් පුළුවන්. ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඒ වගේ. හරි. දැන් මේක ඇවිල්ලා දෙවෙනි අවස්ථාව ටිකක් වෙනස් නෙනේ. පළවෙනි අවස්ථාවේ කිව්වේ යාළුවා කතා කරලා අහනවා මේ මං ඔයාලගේ ගෙදර ගියානේ. මගේ පර්ස් එක ඔයාලගේ ගෙදර දාලා ආවා කියලා මට හිතෙනවා. පොඩ්ඩක් චෙක් කරන්න පුළුවන්ද? ඉතින් යාළුවා කියනවා හරි. මෙයා දැන් අපේ ගෙදර ඇවිල්ලාත් නේ ගියේ. එතකොට පර්ස් එක අපේ ගෙදර තියෙන සම්භාවිතාව වැඩිනේ. යමක් සිද්ධ වීමේ සම්භාවිතාව වැඩි නම් එයා කියනවා මම ගෙදර ගිහින් බලන්නම්. තිබ්බොත් දෙන්නම්. හරිද? I will check and if I find it I will give you. හැබැයි දෙවැනි එකේදී කියන්නේ පාරේදී පර්ස් එකක් හම්බ වුණොත් හදිසියෙවත් කියන එක මේ. හැමතිස්සෙම පාරේ පර්ස් ඇත්තේ නෑනේ. නේද? ඉතින් මේ ඇවිල්ලා දෙවැනි අවස්ථාව වෙලා මේක different type of situation. වෙනස්
වර්ගයක අවස්ථාවක්. Here Anusha is not thinking about a real possibility. මේ sentence එකේදී අනුෂා හිතන්නේ නෑ මේ ඇත්තටම මේක වෙන්න පුළුවන් දෙයක් කියලා. පාරේදී ඉතින් පර්ස් හැමදාම හම්බ වෙන්නේ නෑ. හම්බෙන් හම්බ වුණොත් පොලිසියට දෙනවා කියලා කියන්නේ. හරිද? ඉතින් අය මෙතනදී පාරේදී පර්ස් එකක් හම්බ වෙයි කියලා ඉමැජින් කරනවා. ඉතින් මට දැන් කියන්න ඕන කාරණාවට එන්නම්. හරිද? මේකේ වැඩ තනියෙන් කරන්න ඒවා තියෙනවා. මොනවා හරි දෙයක් දැන් මොනවා හරි දෙයක් කරද්දී ඕනනම් ඔයාලට ලියා ගන්න පුළුවන් මේක. මම මේ දෙන එක නේද? යමක් වීමේ සම්භාවිතාව ගොඩක් වැඩි නම් නේ? යමක් වීමේ සම්භාවිතාව නේද? ඉතා වැඩි නම් හරිද? මුලින්ම කරන්නේ මොකද්ද? එක මම කරන්න ඕන දේ තමයි හරිද? පළවෙනි දේ තමයි මම if එකත් එක්ක if වලට පස්සේ if එකයි නේද? subject එක verb එක සාමාන්‍ය විදිහට object එක. එනිසා verb එක කියලා කියන්නේ මේ වර්තමාන කාලයෙන් තමයි තියන්නේ. ඊළඟ එක දාන්න කලින් කමාවක් දාලා right subject දෙවෙනි sentence එකේ will එහෙම නැත්නම් මට පුළුවන් මෙතන අර can වගේ පද දාන්න පොඩි පොඩි model verbs. ඊළඟට verb එක සාමාන්‍ය විදිහට simple present tense එකෙන් තමයි base form එකෙන් තියෙනවා will එකත් එක්ක right simple future එකේ object මෙන්න මේ විදිහට තමයි තියන්නේ. මෙන්න මෙහෙමයි උදාහරණයක් විදිහට මම කියනවා කාට හරි හරිද? විභාගේ පාස් වුණොත් මම ඔයාට කියන්නම්. විභාගේ මම පාස් කියලාම ලියන්නම්. පාස් වුණොත් මම ඔයාට කියන්නම්. ඉංග්‍රීසි වලින් කොහොමද ලියන්නේ? විභාගේ පාස් වුණොත් මම ඔයාට කියන්නම්. විභාගය සමත් වුණොත් මම ඔයාට කියන්නම්. I කොහොමද ලියන්න? come on just type. කවුද බලමු දාන්නේ? I වලින් පටන් ගමු. if වලින් පටන් ගමුකෝ ඉස්සෙල්ලා එනවා. right. දෙන්නකෝ open chat එකට. මම බලාගෙන ඉන්නේ chat එකට දාන්න කියලා ඔයාලට කියන්නේ. හරිද? විභාගේ if I pass කවුද බලමු යසිරුගේ ආන්සර් එක පේනවා මට. right. තව කවුද ඉන්නේ දාන්න. කන කට්ටිය කන්න හරිද? ඔෂිනි විතානගේ එයාගේ ආන්සර් එකත් හරි. if I pass the exam I will tell you. සංචලා user කියන්නේ කවුද? right. if I pass I will I capital ලියන්න ඕන අනිවාර්යෙන්. Chatumi Kavisha your answer is also correct. if I pass the exam I will tell you. ඉතින් ඔය වගේ එකකින් තමයි දැනගන්නේ ළමයා නිදි නෑ කියලා. නේද? අහිංසා if I pass the exam I will tell you. කවිෂා සෙව්වන් දිගේ එකත් හරි if I pass දී දාන්න ඕන ද කියන වචනේ ඕනද කවිෂා නේද? I will tell you. very good. yes පබසර දැන් මම දෙනවා right. thank you so much for giving your answers. හරි
එන්න මම එනම් ආයිමත් මේ පැත්තට මේම මම විභාග පාස් වුණොත් ඔයාලට කියන්නම් කියලා තමයි මේ දීලා තින්නේ. if I pass එහෙනම් ක්‍රියාපදයේ තියන්නේ සාමාන්‍ය විදියට නේද? if I pass the exam කමාවක් දානවා if ඉස්සරහට දානවා I will tell you right I will tell you මම ඔයාලට කියන්නම් කියන එක තමයි ඒක තේරුම. if I pass the exam I will tell you තිසංගගේ ආන්සර් එකත් හරි if I pass the exam I will tell you right if I pass the exam පබසර right ඔක්කොම හරි. හොඳයි දැන් අපි හිතමු තව එක්සාම්පල් එකක් ගමු වෙන එකක් දෙවෙනි වර්ග එකක් නම් එකක් ප්‍රසන්ට් එකෙන් තියලා අනිත් එක ෆියුචර් එකෙන් තියෙන එකට තමයි කියන්නේ possibility එක වැඩි ඒවා. තව එකක් ගත්තොත් right අපි හිතමු මේ අපි හිතමු මම සිංහයෙක් දැක්කොත් දැන් අපිට මෙන්න සිංහයෙක් දකින්න හම්බෙන්නේ නැහැ නේ මේ හැරීනේ. සිංහයෙක් දැක්කොත් මම ඔයාලට කියන්නම්. ඒ කියන්නේ සිංහයෙක් දකින්න තියෙන සම්භාවිතාව වැඩි පළාතක මෙහෙනම් සිංහයෙක් දකින්න නෑ ඔය. එක ෆිල්ම්ස් වල නම් ඉන්නවා මම සිංහයා කියාගෙන. දේශපාලඥයොත් ඉන්නවා යා සිංහයෝ කියාගෙන. නේද? මම සිංහයෙක් දැක්කොත් මම ඔයාලට කියන්නම් නේද? if මේක ඇවිල්ලා අර දෙවනි රටාව ඔයාලට පුළුවන් මාත් එක්කම ටයිප් කරන්න ඕන නම් if I saw a lion එන අතීත කාලයෙන් තමයි තියන්නේ වගේ ලාවට if I saw a lion මම සිංහෙක් දැක්කොත් I will නෙමෙයි I එක මේක would වෙනවා I would tell would told නෙමෙයි would tell you එකම දේ වෙනස් වෙන්නේ මේ පැත්තේ ක්‍රියාපදය අතීත කාලයට යනවා අර පැත්තට would එනවා අසම්භාවී දේවල් වලදී නේද හරි මම ඕක තමයි පැහැදිලි කරන්නේ. ඉතින් ගොඩක් මොටම උත්තර දාන්න වෙනවා මෙහෙම. එහෙනම් if found කියලා if found කියන එකේ තේරුම මොකද්ද? if I found. ඒ කියන්නේ මං හොයාගත්තොත් කියන එක. නැතුව මේ අතීත කාලය නෙමෙයි. හොඳට මතක තියාගන්න. if I consumed. ඒ කියන්නේ මම කනවා නම් right if the lion right මම sentence එකක් type කරන්නම් මේ විදිහට if the dog right if the dog consumed it right බල්ලා මාළු කෑවා නම් ඒ කියන කනවා නම් if the dog consumed fish නෙමෙයි බල්ලා මාළු කනවනේ මොනවද බල්ලු කන්නේ දෙයක් කියන්නකෝ sugar කනවා සමහර බල්ලෝ if the dog consumed what බල්ලු කන්නේ නැති කෑමක් කියන්නේ ළමයි if the dog consumed tomatoes හරි මොකක්ද දාමුකෝ if the dog consumed potatoes
බල්ලා අර්ථාපල් කනවා නම් it would be a wonderful thing. ඒක පුදුම සහගත දෙයක් වේවි. බල්ලා නේද? පොටැටෝස් කනවා නම් ඒක පුදුම සහගත දෙයක් වෙයි. ඉතින් මේක වෙන්නේ නැති නිසා තමයි මේ consumed කියලා අතීත කාලයෙන් තියලා දෙන්නේ. ඕක මතක් වෙයි. දැන් ඉස්සරහට දීලා තියෙන ඇක්ටිවිටි ටික කරන්නම්. මෙන්න මේකේ තේරුම. දැන් ඔයාලට පේනවා මේ ස්ක්‍රීන් එකේ මම දීලා තියෙන ටිකේ හැම කෙනාම ටයිප් කරලා දාන්න ඕන. හරිද? ඉතින් මේ ඇවිල්ලා හරියටම 10:25යි වෙලාව. 10:30 වෙනකන් කාලය තියෙනවා. What would you do if you won a lottery? මෙතන won කියලා තියෙන අතීත කාලයෙන්. හැබැයි මේකේ තේරුම මොකද්ද? වර්තමාන කාලීනයි. නේද? ඉතින් ඒකේ තේරුම මොකද්ද කියලා ලියන්න ඕන. මේක නිකන් අර SMS භාෂාවෙන් හරි කමන්නේ දාන්න ඕන. මේකේ සිංහල තේරුම මොකද්ද කියලා. හරි? They would be upset if I didn't go. මට හරියට දාන්න ඕන උත්තරේ. හරි? She isn't really qualified for the job, so she probably wouldn't get it if she applied. ඔය තුන බලමු කරන්න. ඔය තුනෙන් පළවෙනි දෙක දාන්න බලන්න. ඕන තරම් වෙලාව තියෙනවා. විනාඩි 2ක් වගේ දෙන්නම්. පේපර් එකකට කියලා දෙන්න යන්න ඕනේ ඒක. right හොඳයි answers දාන අයට මම කියවන්නම් ඒ ටික මොනවද කියලා. ඉතින් ඔයාගේ පේනවා කට්ටිය ඔයා ලොතරැයියක් දිනුවොත් මොකද කරන්නේ? yes ටිකට් එකක් දිනුවොත් මොකද කරන්නේ? පමුදු ඒගොල්ලෝ කනගාටු වෙයි මන් නොගියොත්. yes ඔයා ටිකට් එක දිනුවොත් ඔයා මොකද කරන්නේ? yes ගොඩක් හොඳයි. thank you so much for your answers. I think you understand it. If I win a lottery, I will buy a car. Yes, තමත් ඒක කියන්නේ මම ලොතරැයියක් දිනුවොත් මම කාර් එකක් ගන්නවා කියන එක. yes. If I won a lottery, I would buy a car වෙනවා. ඒක තමයි වෙනස. හරි මම එන්නම් කතා කරන්න මේකේ මොකක්ද කියලා තියෙන එක. මම පැහැදිලි කරන්න මොකක්ද තියෙන්නේ කියලා. ඊළඟ කොටසට ඇවිල්ලා පළවෙනි එක තමයි what would you do if I won a lottery? මම ලොතරැයියක් දිනුවොත් what would you do? ඔයා මොකද්ද කරන්නේ
කියලා තමයි අහන්නේ. ඊළඟට they would be upset if I didn't go. මම යන්නේ නැත්තම් ඒගොල්ලෝ අමනාප වේවි. හරිද? ඒ කියන්නේ මේ මම අනිවාර්යෙන් යන තැනක් කියලා හිතන්නකෝ. උදාහරණයක් විදියට හිතමු මෙහෙම අම්මගේ උපන්දිනය තියෙනවා. ඉතින් මම අම්මගේ උපන්දිනයට අනිවාර්යෙන් යන්න ඕනේ. නිසා මං කියනවා මේ කාත් එක්ක හරි they would be upset if I didn't go. මම යන්නේ නැත්තම් ඒගොල්ලෝ upset වේවි. එතකොට මේ didn't go කියලා දාන්නේ මම අනිවාර්යෙන් යන තැනක් මේක. ඒ කියන්නේ වෙන්න මේ වැඩේ මම නොකල හිටියොත් මේ කට්ටියට දුක හිතේවි. හරිද? right. she isn't really qualified for the job. ඇය ඇත්තටම රස්සාවට සුදුසුකම් ලබලා නෙමෙයි ඉන්නේ. so she probably wouldn't get it. ඇය ඇත්තටම ඒක මේ බොහෝ දුරට ඒක ගන්න එකක් නෑ if she applied ඇය අයදුම් කළොතින්. යම් ඉස්සරහට අපි කතා කරගෙන I would be very frightened. බලන්න I wouldn't be very frightened. මම ගොඩාරියක් බය වෙන්නේ නෑ. මොකක් කරොත්ද? if somebody pointed a gun at me කෙනෙක් මන් දිහාවට තුවක්කුවක් එල්ල කළොතින් මම බය වෙන එකක් නෑ. හිතලා කියනවා නිකන් නේද? වෙන්න තියෙන සම්භාවිතාව අඩුයි. ඒක තුවක්කුවක් කවුරුත් මට එල්ල කරන්න එන එකක් නෑ නේද? right. ඊළඟ එක if I didn't go to their party. right. if I didn't go to their party මම පාටියට යන්නේ නැත්තම් ඒගොල්ලන්ගේ they would be upset. ඊළඟ එකට යන් අපි I would be grateful if you would send me your details as soon as possible. දැන් අපි හිතමු කෙනෙක් කාගේ හරි මොනවා හරි විස්තරයක් ඉල්ලනවා මොන හරි අවශ්‍යතාවයකට. හරිද? ඉතින් තමුන්ලා ඒක යවන්නේ නැතුව ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අපි ෆෝමල් ලෙටර් එකක වගේ ලියනවා මෙහෙම I would be grateful මම කෘතඥ වෙනවා if you would send me your details ඔයා එවනවා නම් ඔයාගේ විස්තර as soon as possible පුළුවන් තරම්. very good. පබසරගේ answers පේනවා right. ඕෂිනී විදුෂා යසිරු ඒ කට්ටියගේ මම නම් ටික කියවෙන්නේ නැහැ. if you took more exercise ඔයා ගොඩාරියක් ව්‍යායාම කරන වැඩේ කරන්න මේ ගත්තොත් කරෝතින් සාමාන්‍ය exercises took කියලා කියන්නේ took more exercises you would feel healthier. ඔයාට ගොඩාරියක් සෞඛ්‍ය සම්පන්න භාවය දැනේවි. right. ඊට පස්සේ තියෙන්නේ මම would you mind if I used your phone. එයාට අවුලක් නැද්ද මං ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරාට? හරිද? දැන් ගන්න හදන්නේ අත දිග දාලා මං ඔයාගේ ෆෝන් එක ගත්තට කමක් නැද්ද? කෙනෙක්ගෙන් අහන්න එහෙමයි ආචාරශීලී විදියට. would you mind if I used your phone. මං ඔයාගේ ෆෝන් එක ගත්තට ගැටලුවක් නැද්ද? හරිද? ඉතින් මම මේ තීලා තියෙන ටික තව දෙකයි තියෙන්නේ. I am not tired enough to go to bed yet. තවම මම ඇඳට යන්න තරම් නේද? ඒ තරමට මහන්සි නෑ. I'm not tired. මට මහන්සි නෑ. enough to go to bed yet. තවමත් ඇඳට යන්න තරම් මට මහන්සි නෑ. I wouldn't sleep if I went to bed now. මං දැන් ඇඳට ගියත් මට නිින්ද යන්නේ නෑ. හරිද? හිතලානේ කියන්නේ නේ. ඇඳට ගිහිල්ලාද මේ කියන්නේ? නෑ. ඔයා ටීවී එක බලනවා. ඔයයි තාත්තයි අම්මයි නංගි හරි කට්ටියත් එක්ක. එතකොට බල ඉන්න අතරේදී ඔයාට අම්මා කියනවා go and sleep now. යනවා යන්න දැම්ම නිදා ගන්නවා. ඇහැරීගෙන මොනව කරනවද මන්ද කියලා බනිනවා. ඊට පස්සේ ඔයා කියනවා අම්මා I'm not tired enough to go to bed yet. මට තාම
ඇඳට යන්න තරම් මහන්සියක් නෑ. yet කියන්නේ තවම කියන එක. ඇඳට ගියත්ම ඒ මදිවට මට නිින්ද යන එකක් නෑ. I wouldn't sleep if I went to bed now. go to නෙමෙයි went to දාලා කියන්නේ. මොනවාම හරි ගැටලුවක් තියෙනම් අහන්න. හරිද? සමානාත්මතාවය අයිති තියෙනවා. ඔයාලට මම කියලා තියෙනවා මේවා ගැන ඕන එකක් අහන්න කියලා. What would you do? මේක රටාවක්. ඔකෙන් ප්‍රශ්නක් දෙනවා මං. If you were bitten by a snake. ඔයාව නයෙක් කෑවොත් ඔයා මොකද කරන්නේ? සර්පෙක්. snake සර්පයා. ඔයාව සර්පයෙක් දෂ්ට කරොත් ඔයාට ඔයා මොකද කරන්නේ? What would you do කියන එක රටාවක්. පැහැදිලිද ඒ රටාව? What would you do if you were bitten by a snake? ඊළඟට යන් අපි එක්සර්සයිස් ටිකක් තියෙනවා මේ ටික නම් කරන්න ඕන මෙන්න මෙහෙමයි කරන්නේ. පළවෙනි දෙක කරලා තියෙන්නේ. මේ හිස්තැනක් දීලා තියෙන්නේ here you can see a blank space. I just created this blank space to write you the Sinhala meanings if you want after having a printout. So I just want you to do right now is that here the first one and the second one have been completed by myself, and then from number 3 you should write the correct form. Okay, මේක ඇවිල්ලා ප්‍රශ්නයක ස්වරූපයක්. බලමු එකින් එක කතා කරගෙන යන්න. පළවෙනි එක තියෙන්නේ they would be angry කියලා. would කැල්ල තියෙන හින්දා would be angry. එහෙනම් not go එක මොන ගෝද? did not go කියලා සෙට් වෙන්න ඕන. මේක ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ ඔයා දන්නවා මේ පොත චෙක් කරපු ළමයි නම් මේක තමයි ඇක්ටිවිටි එක දෙන. මේ ඇක්ටිවිටි එක මම කියලා දෙන්නේ ඔයාලට කරන්න පහක් දීලා තියෙනවා. පහෙන් 1යි 2යි 2 මං හංගනවා. රයිට්. එතකොට ඔයාලට තියෙන්නේ දෙකක් තියෙන දෙන්නම්. රයිට්. 3 4 5 6 කියන ප්‍රශ්න 4 මෙන්න මේක කරන්න chance එක දෙනවා. ඔයාලා හැමෝටම කරන්න කියලා කියනවා. මේකේ answers type කරලා දානවා. මම නම් ටික කියවන්නම්. දැම්මට පස්සේ your time starts now. ප්‍රශ්නයක් තියෙනවා මයික් එක ඔන් කරලා අහන්න. හරි. chat section එක බලන්නේ නැහැ මම. රයිට් මම උත්තර දාන ඒවා කියවන්නම්. මට අර ප්‍රශ්න අහන ඒවා නම් මයික් ඔන් කරලා අහන්න. හරි. පසිදු කො කියන්න hina මුණුද දාන්නේ. Come on. If I was offered the job, I think I මොකක්ද එන්නේ ආන්සර් එක? රයිට් චමිත්ගේ ආන්සර් එක පේනවා.
ඔෂිනිගේ ආන්සර්ස් පහ හයට තුනා මම දැක්කා පමුදු නම වෙනස් කරලා right it's a private message I will take කියන එක yes කවිෂාගේ යනවා ආන්සර් එක කොහම යනවා sir yes කවුද සංචලා sir ඔව් සංචලා කියන්න sir මේ if I saw a lion I will tell you කියන එක අතීතෙන් ලියන්නේ එතකොට sir අපි මේ past කියලා ලියද්දී අතීතෙන් නෙවෙයි ලියන්නේ අර past exam කියලා ලිව්වේ ඔව් අපි මම අර කලින් දීපු එක මම කලින් දීපු එක්සැම්පල් එක දහන්නේ ඔව් හරි ඔයා අහන්නේ ඒක අතීත කාලෙන් ලියන හැටිද මම සිංහේ දැක්කොත් ඒ එහෙම කියලා දහන්නේ නෑ sir if I saw a lion කියලා ලිව්වේ 100ක saw මේ අතීතෙන් ලිව්වේ එතකොට අර past කියද්දී past කියද්දී ed දාලා ලියන්නේ නැද්ද past එක C කියන එකේ අතීතය තමයි so කියන ක්‍රියාපදය දැන් සංචලා ඒක දහන්නේවා දැන් C ඔව් ඒක past exam කියද්දී එහෙම කියමුකෝ right හොඳයි චුට්ටක් මම පැහැදිලි කරලා දෙන්නම් හරි right ඔහොම ඉන්න සංචලා ගහන එක හොඳයි මම ටයිප් කරලා දෙන්නම් මේ ටිකත් එක්කම සර් මේ දැන් ISO කියන එක අතීතෙන්නේ තිබ්බේ එතකොට කලින් ලිව් එකයි මේ past නැතුව මේ වර්තමානයේ තිබ්බේ මෙහෙම ලිව් එක if I saw a lion කියලා මං කල්ලිවනේ මෙහෙමනේ if I saw a lion I would tell you දැන් මේ sentence එක ගත්තොත් මේකේ තේරුම තමයි මම සිංහයෙක්ව දැක්කොත් ඔයාට කියන්නම් කියන එක. very good. එහෙම අහන්න ඕනේ. දිගටම අහන්න හරිද? මම සිංහයෙක්ව දැක්කොත් ඔයාට කියන්නම්. මේක ඇවිල්ලා වර්තමාන කාලීනයි එහෙම නැත්නම් අනාගත කාලීන හෝ වර්තමානයට කියන කාල දෙකට සම්බන්ධ වෙන sentence එකක්. ඒ කියන්නේ if type 2 වලින් ලියලා තියෙන්නේ. එතකොට මෙවැනි sentences වල තේරුම present හෝ future තමයි ගන්නෙ. සිංහේ දැක්කොත් කියන්නම්. දැක්කොත් කියන්නම්. එතකොට ලියන්නේ so කියලා දාලා. හැඩය අතීතයෙන් දාලා ලියන්නේ. එතකොට දැක්කොත් කියන්නම් කියලා මම මේ කියන්නේ මේ අවස්ථාව ගත්තොත් මම මේ sentence එක කියන අවස්ථාව ගත්තොත් මෙහෙමයි. මම යනවා කැලේ. කොහේ කැලේද යන්නේ? හන්තාන කැලේ. හරිද? හන්තාන කැලේ. රයිට් හන්තානට යනකොට සංචලා ඕකේ සිංහයෝ ඉන්නවද? නෑනේ. සිංහයෝ නෑ. ඉතින් සංචලා යනවා හන්තානේ. අපි හිතමු සිංහයෝ නෑ. අම්මා ඉඳන් කියනවා දුවේ පරිස්සමෙන් යන්න ඕකේ සිංහයෝ ඇති. එහෙම කතාවල තියෙනවා. ඔයා දන්නවා 100% මේකේ සිංහයෝ නෑ කියලා. ඉතින් ඔයා කියනවා අම්මට if I saw a lion I would tell you don't worry mom. සිංහෙක් දැක්කොත් ඔයාට කියන්නම් අම්මා. ඔයා ඒ කියද්දී ඔයා 100%ක් දන්නවා සිංහෙක් හමු වීමේ සම්භාවිතාව නේද? ඇත්තටම සිංහෙක් හම්බ වීමේ සම්භාවිතාව 100.1ක් වගේ තමයි තියෙන්නේ. කියන්නේ හම්බ වෙන්නම් බැරි තරම්. නේද? මේ දේ වීමේ සම්භාවිතාව ඉතා අඩුයි. ඉතාම අඩුයි. ඉතාම අඩු තැනකදී තමයි ඔයා මේ කතාව කියන්නේ. නේද? අපි හිතමු සංචලා යනවා අප්‍රිකාවේ මොකක් හරි අපි හිතමු මේ ඇමazon වනාන්තරය අප්‍රිකාවේ නේද කොහෙද තියෙන්නේ මට ඒක හරියට මීටර නෑ ඇමazon වනාන්තරය බලන්න යනකොට හරි මේ ඇමazon වනාන්තරය බලන්න යනකොට එහෙදි අම්මා කියනවා යාට පුතේ අර ඇමazon එකට නම් යන්න එපා ඕකේ සිංහයෝ ඉන්නවා ඉතින් කායියෝ ආව කියලා. ඇත්තටම ඇමazon වල සිංහයෝ ඇති නේද? ඉන්න පුළුවන් ඉන්නවා කියලා මට හිතෙනවා මම දැකලා තියෙන ඩිස්කවරි වල channel එකේ පෙන්නකොට හිතෙනවා ඉන්නවා කියන එක. 100% මම දන්නවා මේක ඉන්නවා කියලා. එතකොට ඔයාලට අම්මට කියන්න එනවා
අර වාක්‍යෙම මම සිංහයෙක්ව දැක්කොත් ඔයාට කියන්නම්. හරිද? ගොඩාක් හොඳයි එහෙම අහන්න ඕන. දැන් මේ කියන එක සමහර විට ඔයා අපේක්ෂා කර පිළිතුර නෙමෙයි නම් ඒකට තමයි අපිට මවුත් කියලා ගන්න තියෙන්නේ. නැවත අහන්න ඕනනේ. එතකොට මේ සිංහරා මේ Amazon එකට ඇතුල් වෙන්න කලින් ඔයාමට කියන අම්මෝ if I see a lion මම සිංහෙක්ව දැක්කොත්. එතකොට see දාලා කියන්නේ. I එතකොට will දාලා තමයි කියන්නේ මෙතන. මම සිංහෙක් දැක්කොත් ඔයාට කියන්නම්. If I see a lion I'll tell you. Don't worry mom, I will come back. අය වෙන්න එපා මං එන්නම්. දැන් මේ අවස්ථා දෙකේදීම තේරුම වර්තමාන කාලේ නෑ. දෙකේම තේරුම මම සිංහෙක් දැක්කොත්. දැක්ක නෙමෙයි. මේ සෝ කියන හැඩය වෙනස් වුණාට අගේ තේරුම අතීත කාල හැඩයෙන් ලිව්වට එහෙම අතීතයෙන් ලියන්න හේතුව තමයි මෙය සිදුවීමේ සම්භාවිතාවක් ඇත්තෙම නැති නිසා. අන්න එවැනි තැන්වලදී වර්තමාන කාලීන තේරුමක් ලබා ගැනීම පිණිස ක්‍රියාපදය සරල අතීත කාලයෙන් ලියනවා. ඒ වගේම will වලට වෙනුවට would දානවා. හැබැයි යම් දෙයක් සිද්ධ වීමේ සම්භාවිතාව 100%ක්ම හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් තියෙනකොට සාමාන්‍ය විදිහට ක්‍රියාපදයේ simple present tense එකේ ලියනවා if clause එකේ කියලා අපි මේකට කියන්නේ මම grammatical නම් අඩු කරලා කියන තේරෙන්න ඕන හින්දා මෙයා simple present ලියනවා මෙයා simple future එකෙන් ලියනවා එකම දේ තමයි ක්‍රියාපදය වෙන්න තියෙන මේකේ ක්‍රියාව වෙන්න තියෙන සම්භාවිතාව තමයි වෙනස් වෙන්නේ නැතුව අතීත කාලයට යන්නේ නැහැ මට ඕන නම් අතීතයෙන් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම එකක් බලමු උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම මම සිංහයෙක්ව දැක්කනම් කියන්නේ දැක්කනම් කියන්නේ අතීත කාලේනේ ඔයාට කියන්න තිබුණා මම සිංහෙක් දැක්කනම් ඔයාට කියන්න තිබ්බා දැන් ඇවිල්ලා සිංහෙක් දැක්කා නම් ඔයාට කියන්න තිබ්බා දැන් ඔයා ඇත්තටම සිංහෙක් දැකලා නැහැ කැලේ ගිහිල්ලා ඇවිල්ලා කොහි කැලේක හරි ওই දෙකෙන් ඇවිල්ලා අතීත කාලය ගැන කතා කරන්නේ සිංහෙක් දැක්කනම් ඔයාට කියන්න තිබ්බා අම්මා මොනවද අහන්නේ මගේ හැමතිස්සෙම සිංහෙක් දැක්කද කියලා අහනවා මම දැක්ක සිංහෙක් නෑ දැක්කනම් කියන්න තිබ්බනේ සිංහෙක්ව දැක්කා නම් කියන්න තිබ්බා මේක ඇවිල්ලා ෆුල් අතීත කාල සිංහලෙම තේරෙනවා කියන්න තිබ්බා එතකොට අපි ලියන්නේ වෙන රටාවකින් මතක ඇති එක තියෙනවා if type 3 වල නේද if I had seen a lion right I would have මෙතන have set වෙනවා told you if I had seen a lion I would have told you had කියලා දාන්නේ එතකොට had seen අච්චුපුතේ අන්තිම පාඩමේ තියෙනවා would have සංචලා ඇහුවේ මේ විදිහේ පැහැදිලි කිරීමක්ද ඔයාගේ ප්‍රශ්නෙට නැත්නම් වෙන එකක්ද ඔව් සර් විදිහේ පැහැදිලි කිරීමක් තමයි ෂුවර්මද thank you sir හරි අනිවාර්යෙන් ඕන දෙයක් බැරි දෙයක් අහනවාට මේ කියලා දීපු විදිහට හොඳට තේරුණාද ඒකයි ඔව් සර් තේරුණා හරි that's it එහෙනම් thank you sir okay welcome අනිවාර්යෙන් අහන්න ඕන මොකද ඔයාලා ඉන්නේ ඉගෙන ගන්නනේ මට රංගපාන්න තැනක් නෙමෙයි ක්ලාස් එක කියන්නේ කොහොමත් ඔය උගන්වන ටික කාලේ ඉගෙනගෙන යන්න හරිද ඒ නිසා තමයි මේ විචිත්‍ර කරන්න නැතුව මම උගන්වන දේ විතරක් දෙන්නේ ඉතින් ඔයාලා ආස නිසානේ ඉගෙන ගන්න එහෙම ආකර්ෂණය කරලා තියාගන්න විචිත්‍ර වැඩ මොනවත් නැතුව තමයි කරන්නේ හරි අපි සෙට් එක තමයි පරණම මම හිතන්නේ ඔන්ලයින් ක්ලාස් ටිකට සම්බන්ධ වෙච්ච දන්නවා ඒක ඉතින් මුල මතකයි ළමයි හැමෝටම හරි ඉතින් මම මේක කතා කරන්න they would be angry if I didn't go ඔහොම තියෙන එකේ නේද if I was offered the job මට රස්සාව පිරිනැමුවොත් offer කියන්නේ පිරිනමනවා කියන එකනේ රස්සාව මට පිරිනැමුවොත් මේක අතීත කාලයේ හැඩයෙන් තියෙන නේද බලන්න if I was offered මට පිරිනැමුවොත් හරිද if I was offered කියන්නේ මට පිරිනැමුවොත් කියන එක එතකොට රස්සාව මට පිරිනැමුවොත්
I think I would take it කියලා තමයි එන්න ඕන. මෙතනට would take it. I am sure Amy will lend you the money. Would lend you, will lend you කියලා තියෙන්නේ. I would be නැතන අදාළ නැහැ අපිට. I would be very surprised. මෙතන would තියෙන්නේ. Very surprised. මම ගොඩාරියක් පුදුමය වික්ෂිප්තයට පත් වෙනවා. If she මොකක් refused? Refused. අතීත කාලෙන් තියන්න ඕන මේක. නිකම්ම නිකං refused කියලා තිබ්බනම් හරි. refused. Right? refused. If she refused. පැහැදිලිනේ? හරි. if I sold my car අතීත කාලයෙන් තියෙන්නේ I නේද would not get much money for it. Would not. මෙතනට එන්න ඕන මොන නෝට්ද? would not. එහෙනම් will not නෙමෙයි would not කියන එක තමයි එන්නේ එතනට. right? right. ඊට පස්සේ තිසඟ පමුදු දැමන් තිසඟට පමුදුටයි දෙන්නටම පසිදුට තුන් දෙනාටම දෙන හොඳ අඩුවමක් හරි නම් වෙනස් කර කෝලං කරන්නේ ඊළඟට මේ ඕ රයි් පසු පමුදු නම් වෙනස් කරනවන රයිටන් මං අම්මට කෝල්ල අදෙන් ටක් කලම පැත්තේ A lot of people would be out of work if the factory closed down. If the factory closed down. Right. ඉන්න මම මේ දැන් ගන්නවා අනිත් නම්බර් එකෙන් ඩයල් කරන්න හදන්නේ. ආයි කරනවද ඒ වැරද්ද? වැරදි ගොඩකට අල්ල ගන්න තියෙනවා. පමුදුට කියන්නේ මේ. හරිද? නම් වෙනස් කිරීම සම්බන්ධයෙන්. If I sold my car right ඒක නිසා එක දැක්කා a lot of people would be out of work if the factory closed down. හරි? would be තියෙන නිසා මම අතන closed වෙනවා. ඊළඟ එකට යන්න ඔහොම පස්සට 7 වෙනි එකයි 10 වෙනි එක දක්වා තියෙනවා. 11 වෙනි එක දක්වාම පේන්න දාන්නම්. ඒ ටික ටයිප් කරලා දාන්න. right? මම ඔයාට මේක දාන්න chance එක දෙනවා chat section එකට.
right answers මට පේනවා කට්ටිය දාගෙන යන හැටි මම ඒ ටික කතා කරන්න පැහැදිලි කරලා දෙන්නම් ඒ වගේම ඕක උත්තර ටික දාන්න ඔයා දැනගන්න ඕනේ 7 වෙනි එකේ තියෙන්නේ what would happen if I pressed නේද Liz gave me this ring she his තැනක් තියෙනවා very upset එහෙනම් would be she would be very upset if I lost it මගේ අතින් ඒක නැති වුණොත් ගොඩක් ඇය දුක් වේවි කියන එක. ඉතින් number 9 Mark and Carol are expecting us. Mark සහ Carol කියන දෙන්න අපිව එනකම් බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට ඒකේ තියෙනවා ඊළඟට they would be disappointed. ඒගොල්ලෝ කලකිරේවි. If we did not come අපි එන්නේ නැත්තම් if we did not come කියලා එන්න ඕන මේ not come එක did not වෙන්න ඕන හේතුව the reason why you should write the answer like that is because you see the word would here so if you see the word would here you have to keep the verb in the past form especially in simple past form and if you see the verb in simple past form you have to keep the other space with would එහෙනම් එක පැත්තක would අනිත් පැත්තේ simple past tense එකෙන් ඒක නිසා ඒ ගැන හොඳ අවධානයෙන් වැඩේ කරන්න කියලා තමයි මතක් කරන්නේ ඒක තිබ්බා අන්තිම එකෙත් හරි මේ දෙවනි ඇක්ටිවිටි එකේ කරන්න තියෙන මෙහෙම වැඩක් මම මේ වැඩේ බාන්න කරන්නේ ගෙවල් වලට එහෙම ඇවිල්ලා අහන මිනිස්සු ඉන්නේ ඒ වගේ දේවල් ගෙවල් වලට ඇවිල්ලා අහන අය ඉන්නව ඕන තරම් නේද ඒක නිසා මං හිතනවා මං කියන දේ ඇහෙනවා ඇති කියලා රයිට් ඔයාට හදන්න තියෙනවා සෙට් එකක් හරි ඊළඟට තියෙනවා තව සෙට් එකක් යට නම්බර් 3 යටතේ ඔය ටික ඔක්කොම කතා කරන්න මං හිතන්නේ Zoom එකේ පැය දෙක ඉවර වෙනකොට මේ ඔටෝමැටික් බ්ලොක් එන එකක් වෙනවා මං කියන දේ මේ වෙලා යනවා ඇති ටයිමින් දීලා තියෙන නිසා මං හිතන්නේ රයිට් මට එක්ස්ට්‍රා ටයිම් එකක් කියන්න එදා ගිය සතියේ දවසේ අතිරේක වෙලාවක් කියලා දෙන්න රයිට් මම මෙහෙම ටයිප් කරන්නම් මේක පේපර් එකේ කොටසයි ගොඩක් දේවල් කතා කරන් යන ගමන් ඉන්න නිසා මෙහෙම ටයිප් කරන්නම් අදාළ දේ මං කියන්න හදන දේ මං ටයිප් කරන්නම් හරිද සිංහලෙන් පේන්න ටයිප් කරන්න හරිද 11 වසර අයට හරිද හෙට ඕන නම් හරිද උදේ අර 10 වසරේ අයට තියෙන පන්තිය තියෙන්නේ මේ වෙලාවට කියන්නේ 10 ක්ලාස් එක නේද මොකක් හරි ක්ලාස් එක සිංහලෙන්ම ගහන්න එන්න පුළුවන් ඕනනම් හරිද ඒක හොඳයි ඉතින් ඒක ඇවිල්ලා ටිකක් වෙලා හිටියට අවුලක් නැහැ එහෙම ඉස්කෝලේ යන ලේස්ති වෙන්න ඕන නම් මේ දවස්වල නේද මධ්‍යම පළාතේ ඉස්කෝල 45ක් වහලා අද පරිස්සමෙන් ඒවා කරගන්න ඕන නේ වසර අයට හෙට උදේ 10ට ක්ලාස් එකට එන්න හෙට උදේ කියන්නේ 10 වසර ක්ලාස් එකට එන්න පුළුවන් තියෙන වෙලාව තමයි රයිට් මේක තමයි උදේ ඒ ටයිම් එකට තමයි 10 වසර ටයිම් එක දාගත්තේ ගිය සතියේ ළමයි එක එක වෙලාවට අහනවා ඉතින් මේ යාලට මොකක් හරි ගැටලුවක් තුන මට කියන්න කියලා මම තියෙන්නේ ඒ වගේම ඔයාලගේ අමතර වෙලාවක් ඔයාලට අමතර වෙලාවක් ඊයේ සතියේ කලින් සතියේ අපි එහෙම කරා ඔයාටල නෙමෙයි ලට නේද so tell me next time to conduct a class for you මම psychologically අධ්‍යාපන මනෝවිද්‍යාවට අනුව උගන්වන මිනිසෙකින්ද මම කියන්නේ වැඩි වැඩ දාගෙන රෑ මහ රෑ 2-3 වෙනකන් එහෙම පන්ති කරන්න වෙනම අමාරුවක් නැහැ ඔයාලා පිස්සු වට්ටන්න ඕනේ රයිට් වැඩේ තියෙන්නේ මට කරන්න ඕනේ ඔයාට මේ පේපර් එක ඉතුරු ටික කියලා දෙන්න ඇඟට අමාරු නැත්තම් හිතට මහන්සි නැත්තම් ටයිම් එකක් මෙසේජ් කරලා තියන්න මම මෙන්න මේ දවස් ටික දුන්නොත් හරිද ඒ රැට තමයි එහෙම නැත්නම් රැට හරි උදේට වඩා රැට හොඳයි පන්තිය කරන එක
right බද්ධවදානේ අද right හෙට මොනවා හරි පන්ති තීද මං අහන්න right බ්‍රහස්පතින්දා නේද ඉතින් මේක එහෙම උණු උණුමෙන්ම ඉවර කරලා දැම්මොත් තමයි වැඩිය හොඳ නැත්තම් අපරාධේ බ්‍රහස්පතින්දා නිකන් 7 වගේ දැම්මොත් වෙන මොනවා හරි ක්ලාස් තියෙනවා නම් මං දාන්නේ නැහැ කවදාවත් මම මේ දන්නේ නැති හින්දා අහන්නේ හරි රැයට මම නිකන් අහනවා ඔය ඉස්කෝලේ 3ක විතර ඇහුවාම තරුෂි විද්‍යාරාජයට නැහැ පාමුදුලට නෑ උඩුගම නෑ right yes I can see it very good එහෙනම් මේ අනිත් සංචලාලට තියෙනවද හෙට රෑ මොනවද ක්ලාස් එකක් තරුෂිත දිල්හාරට අනිවාර්යෙන් දිල්හාරට ඇති යසිරු මම පුතේ දාන්නම් වට මේ වීඩියෝ එකක් හරි මට හෙට ක්ලාස් තියෙනවා සර් කාටද තියෙන්නේ සංචලාට තියෙනවනේ ඔව් සර් හරි මම සංචලා වීඩියෝ එක දුන්නොත් අවුලක් නැහැ නේද අවුලක් නැහැ හරි සංචලා එතකොට මේ wow that's great Tarushi has no class එහෙම ඇහුවම මේ ක්ලාස් එකක් නැති දවසක් තියෙනවා right එතකොට එහෙනම් මං හෙට රැයට 7 ඉඳන් මේ ඉතිරි ටික පැහැදිලි කරලා දෙන්නම් එහෙමයි මම ඒකට ෆ්‍රී ක්ලාස් කියලා බෝඩ් එකක් ගහන්නේ නැහැ හරි එහෙම එකක් නෑ ඔයාලා දන්නවනේ අපි පහුගිය කාලේ දවස් 4ක් විතර කරා ඉස්සර මතක ඇති ඒවා මතක නෑ මතකයන් හැමදේම හැම කෙනෙක්ටම මතක ඇති කියලා මං හිතනවා yes Tarushi I know that you don't have classes every day අපේ අර කවුද ඉන්නේ ඉමාෂි ඉන්නවද ඉමාෂි මෙත් මිනි ඉන්නවනේ එතකොට මම නිකයි චුට්ට දෙන්න මහේෂට පුළුවන් නේද හෙට කොෂිනි පමුදු හැමෝගෙම අහන්න යන්නේ නැහැ right හරි සස්මිත ගැටලුවක් නැහැ කියලා කිව්වනේ right thank you so much for your cooperation right ඔයාලා කවුරුටවත් මේ අර ළමයි ගේන්න ඕනේ නැහැ ක්ලාස් එකට එහෙම එකක් නැහැ හරි මම අර මගේ අර මේ ස්කින් එක හදලා දීපු එකක් තමයි මම අර WhatsApp ටීම් එකට දැම්මෙත් එහෙම ටියුෂන් එක වැඩි දියුණු කරගන්න ළමයි ගෙන්නලා දෙන්න එහෙම කිසිම එකක් නැහැ කියලාත් නැහැ කියන්නේ නැහැ එහෙම කරන්නත් එපා හරි ඔය ඉන්න ටික පන්ති හිටියන් ඇති කොහොමත් මේ එහෙම මුදල් අවශ්‍යතාවයකට නෙවෙයි මම ටියුෂන් එක මේ ක්ලාස් එක කරන් යන්නේ මගේ අර හිතට තියෙන වගවීමක් තියෙනවා මම එක ක්ලාසස් දෙකක් විතර නතර කරපු නිසා ඒක නිසා එපාර පමුදුර හිට පන්තිලු දැන් ඔය එක වෙලාවට එක කියනවා මයික් එක කරලා කියන්නකො මොනවද තියෙන පන්ති පමුදු ටක් ගාලා කියන්න මට වෙලා වෙනවා ඉංග්‍රීසි ක්ලාස් එකක් තියෙනවද හෙට කීයට තියෙන එක හෙට 4ටද ඔව් සර් ඒ කියන්නේ මේ අර පවරේම ක්ලාස් එකක්ද තියෙන්නේ අවුල නැහැ මම එහෙම වේදයක් නැහැ කොහොමදත් ඒ ක්ලාස් එකට යන්න එහෙනම් හරි ඔව් සර් හරි එහෙනම් අප්පන් ඒකට chance එකක් දෙන්න කීයටද ඉවර වෙන්නේ 9ට කරොත් 9 11 දැම්මොත් අවුලක් නැහැ හරි එහෙනම් ළමයිට ඒක අනිත් අයටත් අවුලක් නැද්ද 9 11 දැම්මොත් එහෙමනම් වැඩක් නැහැ එහෙම තිත්ත වෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ පැය 4ක් එක දිගට උඩුගමයට මම වෙනම කියලා දෙන්නම් එහෙමත් හරි මම අනිත් අය ළමයි ටිකට හෙට දාන්නම් ඒකම කියලා දෙන්නම් ආයෙමත් ඉතින් මොනවද කරන්නේ නේද ඒක කට් කරලා මේකට එන්න ඕනේ නැහැ හරි ඒකට වඩා මේක හොඳයි කියලා එකකුත් නැහැ ඔයාලා ඒකට යන්නයි තාවලා තියෙන එකට අනිත් ළමයි ටික ඉන්න අය ඉන්නම මේක පැහැදිලි කරලා දෙන්න ඔය උඩුගම හෙට එන්න බැරි අය වෙනුවෙන් කතා කරලා වෙන ඩේට් එකක් දීලා උගන්වන්නම් හරි පැහැදිලිව කියන දේ එම අගේන්ස්ට් එකක් නැහැ කාත් එක්කවත් හරි එම හැම ගුරුවරයෙක්ටම මට ගුරුවරයෙක් විතර ඔයාලා හැමෝම ඉගෙන ගන්නයි ඕනේ right that's it and I think you enjoyed the lesson today you learned how to write a story and example story and the important words and also that
You can join tomorrow to the next day, right? Tomorrow morning and 4:30 to 6 or 6:30. I will continue with grade 10, and good luck. Right? Thank you for joining today. හෙට රෑ 9ට ඔයාලා ඉන්න හරි